නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, අද උදේවරුවේ අපි ඉගෙන ගත්තා පටිච්චසමුපාදය ගැන. එක අංගයකට කරුණු කීයක් ඉගෙන ගත්තද අපි? කරුණු 4යි. ජරා මරණ ගැන අපි කොහොමද ඉගෙන ගත්තේ? ජරා මරණ ගැන දන්නා නුවණ, ජරා මරණ හටගන්න හේතු වෙච්ච කාරණේ ගැන දන්නා නුවණ, ජරා මරණ නිරුද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන දන්නා නුවණ, ජරා මරණ නිරුද්ධ වන්නා වූ මාර්ගය මොකක්ද කියන එක ගැන දන්නා නුවණ. එතකොට ඥාන කීයක්ද? 4. ඒ විදිහට තේරුම් ගත්ත කෙනාට මේ මාර්ගයේ විවෘත වෙනවා කියලා මේ දේශනාවේ තියෙනවා. දැන් එහෙම තේරුම් ගත්තේ නැති එක්කෙනාට මාර්ගයේ විවෘත වෙන්නේ නැති බවත් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කිව්වේ පටිච්චසමුපාදය අපි නිකන් ඉගෙන ගත්තා කියලා ඒකෙන් නිවන් මාර්ගේ විවෘත වෙන්නේ නැහැ. පටිච්චසමුපාදයේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියා දීපු ආකාරයට ඉගෙන ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයේ විවෘත කරගන්න තවත් ආකාරයක් පටිච්චසමුපාදය ගැන කියා දෙනවා. ඒ තමයි ජරා මරණ. දැන් අපි ජරා මරණ ගැන දැනගත්තානේ. ජරා මරණ හටගන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඉපදීම නිසා. ජාතිපච්චයා ජරා මරණන්ති ඥානං. එතකොට ඒක ඥානයක්. මොකද්ද ඥානය? ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා කියන ඥානෙ. එතකොට අපි ජරා මරණ ගැන විස්තර කළා. ජරා මරණ කියලා කියන ජරාවයි මරණයයි පමණක් නෙමෙයි. ඒක අපි ගන්න ඕනේ ශෝක වැළපීම් දුක් දුම්නා සුසුමුලෙන් යම් තා කරදර ඇද්ද ඒ සියලු දේවල් පුද්ගලයාට අත්විඳින්න සිද්ධ වෙන්නේ ඉපදීම නිසා. එහෙනම් ඒක හේතුව ඉපදීමමයි. ඒතර ජාතිපච්චය ජරා මරණන්ති ඥානං. මේ දුක් කරදර කම්කටොළු සියල්ලටම හේතුව ඉපදීමයි කියන කාරණේ අවබෝධ වීම ඥානයක්. ඒකට මොන ඥානෙද කියන්නේ? ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං. ඉපදීම නිසා ජරා මරණ හටගත්තේ කියන ඥානෙ. එතකොට ඒක එකක්. ඊළඟට ඉපදීම නිසා නම් ජරා මරණ හටගන්නේ ඊළඟ එක මොකද්ද? ඉපදීම නැත්තම් ජරා අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥානං. ඒකත් ඥානයක්. මොකද්ද? ඉපදීම නිසා නම් ජරා මරණ හටගන්නේ ඉපදීම නැති කල්හි ජරා මරණ නැත්තේය කියන ඥානෙ.
ජාතියා අසති ජාතියා නත්ති ජරා මරණන්ත ඥානං. ඉපදීම නැති කල්ලි ඉපදීමක් නැත්තම් ජරා මරණ නැtei කියන ඥානය. එතකොට ඒකත් ඥානයක්. ඒතර ඥාන කීයක්ද? දෙකයි. මොකක්ද ඒ ඥාන දෙක? ඉපදි ජාතිපත්‍යා ජරා මරණන්ත ඥාන. මේක පාලියෙන් ඉගෙන ගත්තොත් වාසි. මතක තියාගන්න වාසි. මොකක්ද ඒ පළවෙනි ඥානේ? ජාතිපත්‍යා ජරා මරණන්ති ඥානං. එතකොට ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙනවා කියලා අවබෝධයක් ඇද්ද? ඒක ඥානයක්. ඊළඟ එක මොකද්ද? අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥානං. අසති ජාතියා කියන්නේ ඉපදීම නැත්තම්. ඉපදීම නැත්තම් ජරා මරණ නැත කියන ඥානෙ. එතකොට ඥාන කීයද? දෙකයි. ඊළඟ එක අතීතම්පි අද්ධානං ජාතිපත්‍යා ජරා මරණන්ති ඥානං. අතීතීත් ජරා මරණ ඇති වුණා නම් දුක් දුම්නස් විපත්ති කරදර යම්තා කුණා නම් ඒ සියල්ල සිද්ධ වුණේ ඉපදීම නිසා. එහෙනම් අතීතීත් මේ යම් දුකක් තිබුණාද ඒ සියලු ජරා මරණ දුක් හටගත්තේ ඉපදීම නිසා. අතීතයේ යම් මේ ජරා මරණ දුක නැති වුණාද? නැති උනේ ඉපදීම නැතිවීම නිසා. අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලා ජරා මරණයෙන් නිදහස්නේ කොහොමද? ඉපදීම නිරුද්ධ වෙච්ච නිසා. එහෙනම් අතීතයේත් ජරා මරණ නැති උනේ ඉපදීම නැතිවීම නිසා. එතකොට අතීතයේ ජරා මරණ නැති කල්ලි ඉපදීමක් නැහැ. එතකොට එතන අතීතය අරබයා ඥාන දෙකයි. මොකද්ද? අතීතයේ ජරා මරණ හටගත්තා නම් හටගත්තේ ඉපදීම නිසා. අතීතයේ ජරා මරණ නැති වුණා නම් නැති වුණේ ඉපදීම නැතිවීම නිසා. එතකොට දැන් ඥාන කීයද? ඥාන හතර. ඊළඟට අනාගතම්පි අද්ධානං ජාතිපත්‍යා ජරා මරණන්ති ඥානං. අනාගතේ ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා කියන එක තේරුණා නම් ඒක ඥානයක්. එහෙම වුණා නම් එයා අනාගතේ පතන්නේ නැහැ. ඒ හේතුව අනාගතෙත් ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. අනාගතේ ජරා මරණ වලින් කවුරු හරි නිදහස් වුණොත් නැතිවන්නේ ජරා මරණ නැතිවන්නේ කාට හරි ඉපදීම නැති කල්ලි. එන අනාගතයටත් ඉපදීම නැත්තම් තමයි ජරා මරණ නැත්තේ. අනාගතයට ජරා මරණ තියෙන්නේ ඉපදීම තියෙනවා නම් තමයි. එතකොට එතන කීයක්ද ඥාන? දෙකයි. එතකොට ඥාන ඔක්කොම කීයද? 6යි. ඊළඟ එක තමයි යම් පිස්ස තං ධම්මට්ඨිති ඥාන. යම් කිසි කෙනෙකුට මේ අවබෝධයක් ඇද්ද? ඔය කියාපු කරුණු ගැන. ඒ කිව්වේ වර්තමානයේ යම් ජරා මරණයක් ඇද්ද? මේ ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. ඉපදීම නිසා තියෙන ජරා මරණ නැති වෙන්නේ ඉපදීම නැත්තම් නැති වෙනවා. ඒතර අනාගතයේ එහෙමයි අතීතයේත් එහෙමයි. ගැන මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයටම පොදු ධර්මතාවයක් වන මේ තේරුම් ගත්තද ඒකට කියනවා ධම්මට්ඨිත ඥානය කියලා. ඒ ධම්මට්ඨිත ඥානයත් කය ධම්මං නැසී යන දෙයක්. වය ධම්මං වෙනසී යන දෙයක්. විරාග ධම්ම ඒක අල්ම කරන්න දෙයක් නෙමෙයි. දැන් මට අවබෝධ වුණා මට අවබෝධ වුණා කියලා ඒක අල්ම කර කර ඉන්න දෙයක් නෙමෙයි. නිරෝධ ධම්මං ඒකේ කෙරේ තියෙන ඇල්ම පවා නිරුද්ධ වෙන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේ දේශනා කළේ කරේ තියාගෙන යා යුතු එකක් කියලාද පහුරක් වශයෙන් පාවිච්චි කළ යුතු එකක් කියලාද? පහුරක් වශයෙන් පාවිච්චි කළ යුතු එකක් කියලා. උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පහුරකට උපමා කළා. ඒතකොට මේ පහුරේ පාවිච්චිය තියෙන්නේ ගඟෙන් එතර වෙනකන් විතරයි. ගඟෙන් එතර වුණාට පස්සේ පවුර කරේ තියා යන්නේ නැහැ. එතර වුණාට පස්සේ ආ පවුර අතෑරලා
ඒ ගොඩ පිහිටනවා. පවුර ළඟ පවුරේ බැහැගෙන ඉන්නකන් ඒ ගොඩ පිහිටන්නේ නැහැ. පවුර අතෑරලා තමයි ආයෙ ගොඩ පිහිටන්නේ. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන අන්තිමට ඒ අවබෝධ කරන දේත් නොවැළී යුතු එකක් කියලා තේරුම් ගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා. එතකොට කරුණු කීයක් තියෙනවද ඒකේ? 7යි. මොකද්ද 7? ජාතිපච්චයා ජරා මරණන්ති ඥානං. ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා කියන ඥානෙ 1. අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥානං. ඉපදීම නැති කල්ලි ජරා මරණ නැත කියන ඥානෙ 2යි. අතීතම්පි අද්දානං ජාතිපච්චයා ජරා මරණන්ති ඥානං. අතීත කාලේත් ඉපදීම නිසායි ජරා මරණ හටගත්තේ කියන ඥානෙ. අතීත මද්දානං අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥානං. අතීත කාලෙත් ඉපදීම නැති වුණොත් ජරා මරණ නැති වෙනවා කියන ඥානෙ. එතකොට 4යි. 5 අනාගත කාලෙත් ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා කියන ඥානෙ. අනාගත කාලේ ජරා මරණ නැතිවන්නේ ඉපදීම නැතිවීමෙන් කියන ඥානෙ. එතකොට එතන 6යි. මේ ගැන යම් අවබෝධයක් ඇද්ද? යම් කිංචි ධම්මට්ඨිති ඥානං. යම් පිස්සතං ධම්මට්ඨිති ඥානං. මේ ගැන අවබෝධයක් ඇද්ද? ධම්මට්ඨිති ඥානයක් ඇද්ද? ඒ ඥානයක් තියෙන්නේ වැළඳ ගන්න නෙමෙයි. ඒ ඥානෙ තියෙන්නේත් ඇල්ම නිරුද්ධ වීම පිණිසයි. ඇල්ම දුරු වීම පිණිසයි. දැන් බලන්න බුද්ධ දේශනාවේ තියෙන මේ අපූර්වත්වය. ග්‍රහණයක් නෙමෙයි මේ කියන්නේ. ග්‍රහණයෙන් මිදීමක්, ගැට ගැහිල්ල නෙමෙයි කියන්නේ. ගැට ලිහා ගැනීමක්. නිදහස් වීමක්. ඥානයක් කියන්නේ ඥානෙ වැළඳගෙන හුවා දක්ව ගන්න නෙමෙයි. ඒ ඥානය ගැන කියන්නේ තේ ඥානයේ අවබෝධය පිණිස පාවිච්චි කළා ඒකට නොවැළී ඉන්නයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන්ම තියෙන නොවැල්මක් ගැන නේද? ඒ කියන්නේ යම්පිස්සතං ධම්මට්ඨිත ඥානං තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං. දැන් බලන්න හිතලා දැන් ඥානයක් ඇද්ද රහතන් වහන්සේලාගේ? ඒ රහතන් වහන්සේලා තුළ තිබිච්ච ඥානෙ උන්වහන්සේලා පිරිනිවන් පෑමත් සමග නැති වෙනවද නැද්ද? වෙනස් වෙවි යන ධර්මයක් නේ. නැසී යන ධර්මයක් නේ. එතකොට උන්වහන්සේලා ඒක දැනගෙන නොයලිච්ච නිසානේ නිදහස් උනේ. නිදහස් උනේ ඒකනේ. එතකොට මේ විදිහට 7 ආකාරයකින් එක එක ප්‍රත්‍යක් බලන්න දක්ෂකම. දැන් මේ ඔක්කොගෙම එයා දක්ෂ වෙන්නේ පටිච්ච සමුප්පාදෙ මෙනෙහි කිරීමටයි. මොකේද දක්ෂ වෙන්නේ? පටිච්ච සමුප්පාදෙ මෙනෙහි කරන්නයි. දැන් දෙවෙනි එක කියන්නේ එහෙනම් දක්ෂ නැහැ. දැන් පළවෙනි එක මොකද්ද? ජාතිපච්චය ජරා මරණ ඥාන. දෙවෙනි එක භවපච්චය ජාතිති ඥාන. මොකද්ද? භවය නිසා උපදී කියන ඥානෙ. භවය නිසා උපදී කියලා ඥානෙ ඇති වුණා නම් ඊළඟ ඥානෙ ඇති වෙනවා. මොකද්ද? භවය නැති කල්හි උපත නැත්තේය කියලා දෙවෙනි ඥානෙ ඇති වෙනවා. ඒක හරියට වැටුණා නම් ඊළඟ එක ඇති වෙනවා. මොකද්ද? අතීතයේ ඉපදුනේ භවය නිසාමයි කියන ඥානෙ. අතීතේ නැති උනේ ඉපදීම නැති උනේ භවය නැතිවීමෙන් කියන ඥානෙ. ඊළඟට අනාගතයේ උපදින්නේ භවය නිසා කියන ඥානෙ. අනාගතයේ උපතින් නිදහස් වෙන්නේ උපත නැති වෙන්නේ භවය නැතිවීමෙන් කියන ඥානය. ඊළඟට ඒ භවපක්ෂා ජාති ඉපදීම භවයේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙනවා. මේ කියන මේ කාරණේ ගැන මේ විදිහට කාලත්‍රයට ගලපා බැලීමේ ධම්මට්ඨිත ඥානය. යම් ධම්මට්ඨිත ඥානයක් ඇද්ද? ඒ ධම්මට්ඨිත ඥානයත්
කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මන්ති ඥානං. එතකොට මේ ධම්මට්ඨිති ඥානය ඇති වී නැති වී යන දෙයක්, ඒකත් නොවැළිය යුතු දෙයක් කියලා ඇති කරගන්න ඥානෙ. එතකොට මේ දැන් බලන්න දැන් බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය. එතකොට මේකේ ඥානේවත් අවබෝධයවත් තමන්ගේ කියලා ග්‍රහණය කරගන්නේ. අවබෝධයේ හැටියටම මමත්වයෙන් තොරව දකින්න ශ්‍රාවකයා දක්ෂ වීම ගැනයි මේ කියන්නේ. මට අවබෝධ වුණා, මම අවබෝධ කරගත්තා කියලා. එතකොට ශ්‍රාවකයා සම්මුතියෙන් කතා කළාට එයා අවබෝධයෙන් කතා කරද්දී ඒක හේතුඵල ධමයක් විතරක් හැටියට දැකීමක් ගැනයි මේ කියන්නේ. ඊළඟ එක උපාදාන පච්චයා භවෝතිති ඥානං. උපාදානය නිසා භවය ඇති වෙනවා කියන ඥානය. ඒතර උපාදානය නිසායි භවය ඇති වෙන්නේ කියලා ඥානයක් ඇති වුණා නම් ඊළඟ එක යාට ඇති වෙනවමයි. මොකද්ද? උපාදාන නැත්තම් භවයක් නැත කියන එක. එහෙනම් මේ ස්වභාවයමයි අතීතෙත් තිබිලා තියෙන්නේ. ඒක තමයි දැන් ඔබ දන්නවද ධර්මයේ තියෙනවනේ බුද්ධ ආදී 8 තැන්හි සැකය කිය විස්තරයක්. බුදුන් කෙරෙහි සැකය, දහම් කෙරෙහි සැකය, සංඝුන් කෙරෙහි සැකය, ඊළඟට අතීතයේ ගැන සැකය, අතීතයේ හිටියද අනාගතේ ඉන්නවද කියලා සැක වෙයි තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ පටිච්චසමුප්පාද දන්නේ නැති වීමෙන්. අතීතයේ හිටියද කවුද දන්නේ? එහෙම කියනවනේ දැනුත් මිනිස්සු. අනාගතේ ඉනීද කවුද දන්නේ කියනවා. ඒ මොකක් අවබෝධ නොවීමද? මේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ සිදුවෙන රටාව නොදන්නාකම. ආර්ය සත්‍ය දන්නේ නැතිකම. ඒතර ආර්ය සත්‍ය දන්නවනම් එහෙනම් අපිට අතීතය ගැන එච්චර වැදගත්කමක් නෑ. අතීතය ගැන මොනවායි අපි රජ වෙලා හිටියා කියලා කවුරු හරි කිව්වත් ඒකේ වටිනාකමක් නෑ. අපි සිටුවර වෙලා හිටියා කිව්වත් වටිනාකමක් නෑ. අපි හිඟන්න වෙලා පාර ගියා කිව්වත් වටිනාකමක් නෑ. අතීත සත්තු සරපයි වෙලා අපි හිටියා කිව්වොත් ඇයි ඒ ඔක්කොම වෙලා තියෙන කොහොමද? භවපච්චය ජාති, උපාදාන පච්චය භව. එහෙමයි වෙලා තියෙන්නේ. අතීතෙත් දිගටම වෙලා තියෙන්නේ පටිච්චසමුප්පාදෙම හැදි හැදි තිබිච්ච එක. වර්තමානෙත් වෙන්නේ පටිච්චසමුප්පාදෙම හැදි හැදි තියෙන එක. අනාගතෙට වෙන්නේ පටිච්චසමුප්පාදෙම හැදි හැදි තියෙන එක. එතකොට භවපච්චය උපාදාන පච්චය භවෝති. උපාදානය නිසා භවය හට ගන්නවා නම් උපාදාන නැත්තම් භවය හටගන්නේ. එහෙනම් අතීතී භවය හටගත්තෙත් උපාදාන නිසා. අතීතෙත් භවය නැති උනේ උපාදාන නැතිවීමෙන්. දැන් අපි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් දැන් තියෙන එකක්ද ඒක අතීතයට ගියප එකක්ද? රහතන් වහන්සේලා ගැන ගත්තොත් දැන් තියෙන එකක්ද අතීතයට ගියප? අතීතයට ගියප එකක්. ඒතර උන්වහන්සේලාට අතීතයේ භවය නිරුද්ධ වුණාද නැද්ද? භව නිරුද්ධුනේ කොහොම නිරුද්ධ වෙන්නේ? උපාදාන නිරුද්ධ වීමෙන්. අනාගතයේ කවුරු හරි කාට හරි අනාගතයේ භවය හට ගන්නව නම් හටගන්නේ උපාදාන නිසා. අනාගතයේ භවය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේත් උපාදාන නිසාමයි. ඒතර උපාදාන නිසා භවය හටගන්නේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. ඊළඟට මේ උපාදාන ප්‍රත්‍යයෙන් භවය හට ගැනීමත් උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වීමත් ගැන මේ කාලත්‍රේටම තුන් කාලයටම ඇති කරගන්න වැටහීමට කියනවා ධම්මට්ඨිති ඥානය. ඒ ධම්මට්ඨිති ඥානයත් කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මන්ති ඥාන. ඒ කියන්නේ ඇල්ම කරන දෙයක් නෑ. ඒ ඔක්කොම ඇති වී නැති වී යන දේවල් කියලා. ඊළඟ එක මොකද්ද? තණ්හා පච්චය උපාදානන්ති ඥාන. මේ උපාදානය හටගන්නේ තණ්හාව නිසායි කියන ඥානය. ඒතර උපාදාන හටගන්නේ තණ්හාව නිසා නම් උපාදාන නැති වෙන්නේ
තණ්හාව නැතිවීමෙන්. එතකොට ඵලයක් හටගන්නේ හේතුවකින් නම් හේතුව නැතිවීමෙන් තමයි ඵලෙ නැති වෙන්නේ. එතකොට අතීතයේ උපාදාන හටගත්තේ තණ්හාවෙන්. අතීතයේ උපාදාන නැතිවීමේ තණ්හාව නැතිවීමෙන්. අනාගතයේ උපාදාන හටගන්නේ තණ්හාවෙන්. අනාගතයේ උපාදාන නැති වෙන්නේ තණ්හාව නැතිවීමෙන්. එතකොට මේ කාලත්‍රයට තුන් කාලයට අයිති ධර්මතාවයේ දැන ගැනීම. මොකද්ද තුන් කාලයටම අයිති ධර්මතාවය? අතීත වර්තමානයේත් අතීතයේත් අනාගතයේත් උපාදාන හටගත්තේ තණ්හාවෙන්. උපාදාන නැතිවන්නේ තණ්හාව නැතිවීමෙන් කියන ඥානය. ඒක ඒ ඥානයත් ඒ වැටහීමත් ග්‍රහණය කරගත යුතු එකක් නෙමෙයි. ඒක අවබෝධය. ඒ අවබෝධය කියන්නේ ග්‍රහණය කරගන්න එකක් නෙමෙයි. දැන් බලන්න එතකොට මේ ධර්මයේ තුල මේ ධර්මයේ තුල හරි විදිහට විස්තර කරනකොට ශ්‍රාවකයා ඒ අවබෝධී පවා උපේක්ෂාවෙන් බලනවනේ. මම මාගේ කියලා ගන්න නැතුව මේක මගේ ඥානයක් මටයි අවබෝධ වුනේ කියලා පුම්බ ගන්න නැතුව ඒ ශ්‍රාවකයේ අවබෝධය පවා උපේක්ෂාවෙන් බලනවා. මොකද්ද මේ මම මේ අවබෝධයක් ඇද්ද මේක නැති වෙලා යන එකක් කියලා ඒ අවබෝධය ගැන නොඇලෙන්න කල්පනා කරනවා. ඊළඟ එක මොකද්ද? දැන් තණ්හාව ගැන කිව්වා. වේදනා පත්‍ය තණ්හාති ඥානං. ඒ මොකද්ද? වේදනාව නිසයි විඳීම නිසයි තණ්හාව ඇති උනේ කියන එක. විඳීම නිසා නම් තණ්හාව ඇති උනේ. විඳීම නැති වුනහම තණ්හාව නැති වෙනවා කියන එක. විඳීම නිසා තණ්හාව විඳීම නැති වුනහම තණ්හාව නැති වෙනවා. දැන් අපිට මේ විඳින ස්වභාවය තුල මුලා වෙච්ච නිසා තමයි අපිට මේක හොයාගන්න අපහසු පේරෙන්නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සමත විදර්ශනා, එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි ශ්‍රාවකෙක් දියුණු කළොත් ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා ඥානයක්. ඒකට කියනවා යථා භූත ඥාන කියලා. යථා භූත ඥානෙට තමයි මේවා උදව් වෙන්නේ. ඒ යථා භූත ඥානය කියන්නේ යමක ඒ ආකාරයේ මේ ස්වභාවය දැක්කොත් මොකද වෙන්නේ? විරාගය ඇති වෙනවා. විරාගය ඇති වෙනවා කියන්නේ ඒ කෙරේ ඇලෙන්නේ නැතු යනවා. දැන් අපිට ඇහි ඇත්ත ස්වභාවය දැක්කොත්, කනේ ඇත්ත ස්වභාවය දැක්කොත්, නාසයේ ඇත්ත ස්වභාවය දැක්කොත්, දිවේ ඇත්ත ස්වභාවය දැක්කොත්, කයේ ඇත්ත ස්වභාවය දැක්කොත්, මේ හිතේ ඇත්ත ස්වභාවය දැක්කොත් අපි ඇලෙන්නේ. අපි මේ ඇලි වාසය කරන්නේ මොකෝ? අපිට පේන චිත්‍රේ වෙනස් නිසා අපිට පේන්නේ මේ අපිට මේ ආස්වාදයේ විඳින යන්න තියෙන මහා වටිනා එකක් හැටියට. මේක අත්හලිතු දෙයක් හැටියට පේන්නේ නැති නිසා. හැබැයි ප්‍රඥාව වැඩුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත් යථාභූත ඥානය ඇති වෙනවා. යථාභූත ඥානය ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයා ප්‍රඥාවෙන් දකිනකොට යථාභූත ඥානය ඇති වෙනකොට අන්න නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇති වුණා මොකක්ද? විරාගෝ විමුච්ඡති. ඔව් නොයල්ම ඇති වෙච්ච ගමන් එයාගේ ඒක හිතෙන් ඒක ඇල්ම නැති වෙලා යනවා. නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාම විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණ බව අවබෝධයක් ඇති වෙනවා. ඒකයි මේ ධර්මයේ ඒ විදිහට මේ හිමි දැන් අපි මේ කතා කරන්නේ මේ ආරම්භේ ශ්‍රාවකයා කල්පනා කරන විදිය. එතකොට වේදනා පත්‍ය තණ්හාති ඥාන. තණ්හාව ඇති වෙන්නේ විඳීම නිසා කියන නෝන. තණ්හාව ඇති වෙන්නේ විඳීම නිසා නම් තණ්හාව නැති වෙන්නේ විඳීම නැතිවීමෙන්. එතකොට මේක නිකම්ම මේ ඉගෙනිල්ල නෙමෙයි. මේකට කියනවා ඥානය කියලා. ඥානය කියන්නේ ප්‍රත්‍යක්ෂ වූ කරුණ.
ඥානය. එතකොට දැන් ආසවක්ඛය ඥානය. ඒ කියන්නේ මොකද්ද? ආශ්‍රවයන් ක්ෂය වූ බවට ප්‍රත්‍යක්ෂ වීම. ආශ්‍රවයන් ක්ෂය වූ බවට ප්‍රත්‍යක්ෂ වීමට තමයි ඥානය කියන්නේ. ආසවක්ඛය ඥානය. ආශ්‍රවයන් ක්ෂය වූ බවට ප්‍රත්‍යක්ෂ වීම. අපි කියන චුතූපපාත ඥානය. සත්‍යං චුත වීමත් සත්‍යං උපදීමත් කෙසේද වන්නේ කියන කරුණ ප්‍රත්‍යක්ෂ වීම. ඒක තමයි චුතූපපාත ඥානය. මේ වගේ තණ්හා වේදනාපච්චය තණ්හාති ඥානං. තණ්හාව ඇති වෙන්නේ විදීමෙන්මයි කියලා ප්‍රත්‍යක්ෂ වීම. එතකොට ඒක ඥානයක්. තණ්හාව නැතිවන්නේ විදීම නැතිවීමෙන් කියන ඥානය. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ අත්දැකීමට තමයි ඥානය කියලා කියන්නේ. එතකොට ඊළඟට අතීතයේත් තණ්හාව හටගත්තේ විඳීම නිසා. අතීතයේත් තණ්හාව නැති වුණේ විඳීම නැතිවීමෙන්. අනාගතයේ තණ්හාව හටගන්නේ විඳීම නිසා. අනාගතයේ තණ්හාව නැතිවන්නේ විඳීම නැතිවීමෙන්. එතකොට මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට මේ වේදනාපච්චා තණ්හා අසති වේදනාය නැති තණ්හා. ඒ කියන්නේ වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි කියන ධර්මතාවය ගැන ඇති අවබෝධයට කියනවා ධම්මට්ඨිති ඥානං කියලා. එතකොට ඒකත් මොකද්ද? කාය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං ඥාන. ඒ කියන්නේ කාය ධම්මං කියන්නේ එතන ධම්මං කියන්නේ ධර්මතාවය. කාය ධම්මං ක්ෂය වෙන ස්වභාවය. වය ධම්මං වෙනසී යන ස්වභාවය. දැන් කය කියන්නේ ගෙවි යනවා කියන එක. වය කියන්නේ වෙනසී යනවා කියන එක. එතකොට ගෙවි යන ස්වභාවය, වෙනසී යන ස්වභාවය. විරාග ධම්මං ඇල්ම දුරු වෙන ස්වභාවය. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ඔය ඥානෙත්. ඊළඟ ඥානෙ මොකද්ද? පස්සපච්චයා වේදනාති ඥානං. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හටගන්නේ කියන ඥානය. එහෙනම් අපි මොන විදියට කායික දුක් හටගත්තත්, මොන විදියට මානසික දුක් හටගත්තත්, ඒ සෑම දුකක්ම ස්පර්ශ ප්‍රත්‍ය. මොන විදියට කායික සැප හටගත්තත්, මොන විදියට මානසික සැප හටගත්තත්, ඒ සෑම සැපක්ම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එතකොට පස්සපච්චයා වේදනාති ඥාන. ස්පර්ශයේ ප්‍රත්‍යේනුයි විඳීම හටගන්නේ කියන එක ඔන්න කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහුනොත් ඒක ඥානයක්. ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහුනේ නැත්නම් ඥානයක් නෙමෙයි. එතකොට ඥානයක් වෙන්න නම් ඒක ප්‍රත්‍යක්ෂවම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දැන් අපි කියනවා සීනි පැණි රහයි කියනවා. ඉතින් කවුරු සීනි පැණි රහ කිව්වත් අපිට පැණි රහ මොකද්ද කියලා තේරෙන්න නම් සීනි ටිකක් කටේ දාගන්න ඕනේ. ඊට පස්සේ කවුරු කිව්වත් සීනි තිත්තයි කියලා අපි දන්නවා සීනි පැණි රහයි කියලා. මොකද්ද? අපේ ප්‍රත්‍යක්ෂ දැනුම. ඒ වගේ මේකේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ කියලා මේ කියන්නේ මේ කාරණේ. මොකද්ද මේ අපි විඳින්නේ හැම එකක්ම ස්පර්ශයෙන් නිසායි. විඳීම නැතිවන්නේ ස්පර්ශය නැතිවීමෙන්. ඊළඟට අතීතයේ විඳීම හටගත්තේ ස්පර්ශයෙන්. අතීතෙත් විඳීම නැති වුණේ ස්පර්ශය නැතිවීමෙන්. අනාගතයේ විඳීම හටගන්නේ ස්පර්ශය නිසා. අනාගතයේ විඳීම නැති වෙන්නේ ඒ ස්පර්ශ නැතිවීමෙන්. එතකොට මේ කාලත්‍රේටම මේ ධර්මතාවයේ වෙනස්ද එකයිද? එකයි.
මේ කියපු පටිච්චසමුප්පාද ධර්මතාවයේ අතීතයෙන් වර්තමානයට වෙනස් වෙන්නෙත් නැහැ. වර්තමානයෙන් අනාගතයට වෙනස් වෙන්නෙත් නැහැ. එකම ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ බුදුරු පහළ වුණත් නැතත් ඉපදීම සිද්ධ ජරා මරණ සිද්ධ වෙන්නේ ඉපදීම නිසා කියනවා. බුදුරු පහළ වුණත් නැතත් උපදින්නේ භවයෙන් නිසා කියනවා. බුදුරු පහළ වුණත් නැතත් භවය හටගන්නේ උපාදාන නිසා කියනවා. බුදුරු පහළ වුණත් නැතත් උපාදාන හටගන්නේ තණ්හාවෙන් කියනවා. බුදුරු පහළ වුණත් නැතත් තණ්හාව හටගන්නේ විඳීම නිසා. බුදුරු පහළ වුණත් නැතත් විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. එතකොට මේ ගැන තියෙන ඥානෙ ධම්මට්ඨිත ඥානං. ඒ ඥානයක් තියෙන්නේ දැන් බලන්න. එතකොට ඥානයක් අපිට තියෙන්න ඕනේ මොකේදද? නිදහස් වීම පිණිසයි. ග්‍රහණය වීම පිණිස නෙවෙයි. ඥානය තියෙන්න ඕනේ නිදහස් වීම පිණිසයි. ග්‍රහණය වීමකට නෙමෙයි. එතකොට හරි විදියට ධර්මයේ හම්බ වුණොත්, හරි විදියට ධර්මයේ වැටහුණොත්, ඒ ධර්ම වැටහීම තියෙන්නේ ග්‍රහණය වීම පිණිස නෙවෙයි, නිදහස් වීම පිණිසයි. එතකොට ඊළඟ එක මොකද්ද? සලායතන පච්චයා පස්සෝති ඥානං. සලායතන කිව්වේ ආයතන 6. ආයතන 6 කිව්වේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6. මේ ආයතන 6 තමයි අපිට මේ ඔක්කොම අර්බුදේ නිර්මාණය කරලා දුන්නේ. එතකොට මේ ආයතන 6 නිසා තමයි ස්පර්ශය හටගත්තේ. ස්පර්ශය හටගත්තේ මේ ආයතන 6 නිසා නම් ස්පර්ශය මේ ආයතන 6 නැත්තම් ස්පර්ශයක් නැහැ. එහෙනම් අතීතයේ ස්පර්ශය හටගත්තේ ආයතන 6 නිසා. අතීතයේ ස්පර්ශය නැති වුණේ ආයතන නැතිවීමෙන්. අනාගතයේ ස්පර්ශය හටගන්නේ ආයතනය නිසා. අනාගතයේ ස්පර්ශය නැති වෙන්නේ ආයතන 6 නැතිවීමෙන්. එතකොට මේ අතීතයට, අනාගතයට, වර්තමානයට මේ පොදු ධර්මතාවය මොකක්ද? මේ පොදු ධර්මතාවය ආයතන 6 නිසා ස්පර්ශය හටගනි. ආයතන 6 නැතිවීමෙන් ස්පර්ශය නැතිවීමේ ධර්මතාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමට කියනවා ධම්මට්ඨිත ඥානය. ඒ ධම්මට්ඨිත ඥානයත් තියෙන්නේ අල්ලගන්න නෙමෙයි, නොඇලෙන්නයි කියලා ඒක තේරුම් ගන්න කියනවා. ඊළඟ එක නාම රූප පච්චයා සලායතනන්ති ඥානං. එතකොට ඊළඟට සලායතන ගැන තියෙන ඥානය මොකද්ද? මේ සලායතන කිව්ව මොනවද? මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන 6 ගැන යාට ඥානයක් තියෙනවා. මොකද්ද? මේ ආයතන 6 නාම රූපය නිසා හටගත්තු එකක්. එතකොට ඇහැ නාම රූපය නිසා හටගත්තු එකක්. කන නාම රූපය නිසා හටගත්තු එකක්. නාසය නාම රූපය නිසා හටගත්තු එකක්. දිව නාම රූප නිසා හටගත්තු එකක්. කය නාම රූප නිසා හටගත්තු එකක්. මනස දැන් එතකොට අපි යම් මනසකින් මෙනෙහි කරනවද? අපි යම් මනසකින් කල්පනා කරනවද? ඒ මනස නාම රූපයක හටගත්තු එකක්. නමුත් අපිට හිතෙන්නේ මම හිතනවා, මම කල්පනා කරනවා, මම මෙනෙහි කරනවා, මට මතක් වෙනවා, මට තරහ යනවා. අපි එහෙමනේ ඔක්කොම ගන්නෙ. නමුත් ඇත්තෙම වෙලා වෙමින් තියෙන්නේ මොකද්ද? නාම රූපේ නිසා පවතින ආයතන 6ක ක්‍රියාකාරීත්වය. එතකොට නාම රූපේ නිසා ආයතන 6 පවතින්නේ කියන කාරණේ අවබෝධ වුණොත් එයාට ඥානයක් තියෙනවා. මොකද්ද ඥානේ? මේ ආයතන 6 නාම රූපයෙන් හටගත්තු බවට තියෙන ඥානේ. ඒ ඥානයට වැටුණා නම් ඒකේ ඊළඟ එකත් වැටහෙනවාමයි. මොකද්ද? එහෙනම් මේ නාම රූප නැත්තම් ආයතනය නැහැ නොවෑ කියලා එයාට වැටහෙනවා. ඊට පස්සේ එතනින් එයාගේ වැටහීම නවත්ත ගන්නෑ.
එයා අතීතයට කල්පනා කරනවා. අතීතය ගැන කොහොමද බලන්නේ? අතීතයේ යම් ඇස කන නාසය දිවකය මනසක් ඇති වුණාද ඒ ඇති උනේ නාම රූප නිසා. අතීතයේ ඇස කන නාසය දිවකය මනස නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුනේ නාම රූප නිරුද්ධ වීමෙන්. අනාගතයේ යම් ඇස කන නාසය දිවකය මනසක් ඇති වෙනවද නාම රූප නිසා. අතීතයේ අනාගතයේ යම් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය යම් නිරුද්ධ වීමක් වෙනවද නිරුද්ධ වෙන්නේ නාම රූප නිසා. කියන මේ නාම රූප නිසා ආයතන හය හට ගන්න බවත් නාම රූප නැතිවීමෙන් ආයතන හය නැති වෙන බවත් කියන මේක ධර්මතාවය. හේතුව නිසා ඵලය හට ගන්න එකත් හේතුව නැතිවීමෙන් ඵලය නැති වී යන එකත් මේ ධර්මතාවයේ තේරුම් ගත්තද ඒක ධම්මට්ඨිත ඥානය. ඒ ධම්මට්ඨිත ඥානයත් කාය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඊළඟ එක විඥානපච්චය නාම රූපන්ති ඥානං. එහෙනම් මේ නාම රූපයට මූලිකම හේතුව විඥානයයි. විඥානයේ උදව්වෙන්මයි නාම රූප හටගන්නේ. එතකොට විඥානයේ නැත්තම් නාම රූප නැහැ. මහා නිදාන සූත්‍රයේදී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්දය මේ විදිහට මේක තේරුම් ගන්න කියනවා. විඥාණය මව කුසේ පිළිසිඳ ගන්නවා. විඥානයේ මව කුසේ පිළිසිඳ ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? නාම රූප වැඩෙනවා. නාම රූප වැඩිමින් තියෙද්දි විඥානයේ මව කුසෙන් නිකුත් වෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ කියලා අහනවා. නාම රූප වැඩින්නේ නැහැ කියනවා. ඒකනේ සමහර අවස්ථාවලදී ඔන්න දරුවේ පිහිටනවා මව කුසේ. දරුවේ පිහිටියා කියන්නේ මොකද්ද? විඥානය පිළිසිඳ ගත්තා. එන්න ඊට පස්සේ මාසයක් ගියා. එන්න එක්ක අම්මා අසනීප වෙනවා. වෙච්ච ගමන් ඔන්න මේ දරුවා මව කුස ඇතුළෙම නැති වෙනවා. ඒ නැති වුණා කියන්නේ මොකද්ද? විඥානේ චුත වුණා. ඊට පස්සේ දරුවා බිහි වෙනවා. වැඩෙනවද මව කුසේ? නෑ. එතකොට ගර්භයෙන් ගර්භාෂයෙන් අර හැදීගෙන ආපු දරුවාගේ කොටස් පිට වෙලා යනවා. හැදින්නේ නැහැ. ඒ නාම රූප හැදින්න මොකක්ද නම් උපකාර වුනේ? විඥානය. ඒතර විඥානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානයේ නාම රූපයන්ගේ ප්‍රවත්මට උපකාරී වෙනවා. නාම රූපය විඥානයේ ප්‍රවත්මට උපකාරී වෙනවා කියනවා. දැන් ඔන්න පොඩි දරුවෙක් ඉන්නවා කිරි දෙන්නේ. අම්මා ඛණ්ඩ නැහැ. දැන් ඔන්න නාම රූප වැඩින්නේ නැහැ. එතකොට විඥානය මොකද වෙන්නේ? ළමයා මැරෙනවා. විඥානය චුත වෙනවා. එතකොට නාම රූපයෙන් විඥාණයට උදව් ලැබෙනවා. විඥානයේ නාම උදව් ලැබෙනවා. ඒ විඥාණය නිසයි නාම රූපයන්ගේ පැවැත්ම තියෙන. දැන් අපි මැරෙනකොට චුත වෙන්නේ මොකද්ද? විඥාණය තමයි චුත වෙන්නේ. චුත වෙලා තමයි උපතක් කරා යන්නේ. එතකොට තනි විඥානය නෙමෙයි අපි මේ ජරා මරණ ගැන කිව්වා වගේ. දැන් ජරා මරණ කිව්වම අපි ජරා මරණ වලට තමයි අනිත්‍යවත් අපි අයිති කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් මරණයකට තනි විඥානය නෙමෙයි චුත වෙන්නේ. නමුත් ඒව අපි පස්සේ වෙනම උගන්වනවා. දැන් මරණයකට විඥානය නිරුද්ධ වෙන්නේ නැහැ අපේ. මොකද්ද වෙන්නේ? විඥානය චුත වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? නොපෙනී යනවා. නිරුද්ධ වෙනවා කියන්නේ විඥානය නොපෙනී යනවා. පහන වගේ. දැන් ඔන්න පහන දැල්වි තියලා පහන නිවෙනවා. දැල්ලට මොකද උනේ? නොපෙනී ගියා. පහන් දැල්ල නොපෙනී ගියා. පහන් දැල්ල නොපෙනී ගියාම කෙනෙක් කියවොත් පහන් දැල්ල කොහාටද ගියේ? හොයාගන්න පුළුවන්ද ගියේ තැන? නොපෙනී ගියා. විඥානේ නොපෙනී ගියාම කියනවා පිරිනිවන් පෑවා කියලා. අනිත් සෑම කෙනෙකුගේම විඥානයම චුත වෙනවා. ඒ චුත වෙන හැම විඥානයක්ම චුත වෙනකොට මායя දන්නවා මේ විඥානය අතන්ට යනවා කියලා.
සමහර පිරිනුවන් පාවදාල රහතන් වහන්සේලා ගැන තියෙනවා මාර්යා කලබලෙන් එහෙට මෙහෙට හොයනවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි පේනොත් අර කළු පාට දුමක් මේ දඟලනවා. අර දුමක් ඇවිද ඇවිද යනවා පේනවද කියලා අහනවා. පේනවා. ඔය අර ගෝධික භික්ෂුවගේ විඥානේ හොයනවා කියනවා. චුත වෙච්ච තැන හොයනවා කියනවා අල්ලන්න. එහෙනම් මාර්යාගේ ග්‍රහණයෙන් මිදිලා ඉන්නේ රහතන් වහන්සේලා විතරයි. අනේ සියලු දිනා මේ ග්‍රහණයෙන්. ඒක කොච්චර සංකීර්ණ ස්වභාවයක්ද මේ. කර්මයට ග්‍රහණය වෙලා. කර්මයට දාස වෙලා. ඒ කර්මයට දාස වෙච්ච ස්වභාවය දේශනාවේ තියෙන්නේ ඔබ දන්නවනේ කරත්ත. ගවයන් බැඳපු කරත්ත. මේ කරත්ත රෝදේ අර රෝදේ හයි කරලා රෝදේ එළියට පයින් නැති වෙන්න කරත්ත රෝදේට පිටිපස්ස එළියෙන් කූණ්‍යක් ගහනවා. ඒකට කියනවා කඩෑනේ කියලා. ඒ ගහපු කූණ්‍ය නිසා තමයි ගැලවෙන්නේ නැත්තේ රෝදේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කර්මය නැමැති කූණ්‍ය ගහලා කියනවා තියෙන මේ සසරේ. එක එකිනෙක. ඒක නිසා ගැලවිලා යන්නේ සසරටම හිර වෙලා මේ පැවැත්ම යනවා. ඒතර කර්මයට අහු වෙලා. ඒ කියන්නේ කර්ම විපාකයට අහු වෙලා, තමන්ගේම අවිද්‍යාවට අහු වෙලා, තමන්ගේම තෘෂ්ණාවට අහු වෙලා, තමන්ගේම අකුසලයට අහු වෙලා, අකුසල මුල්වල ක්‍රියාකාරයට අහු වෙලා, ඒ අතරේ පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඒ අතරේ තමන්ගේම කෙලෙස් වලින් හටගන්න මානට අහු වෙනවා. ඒ අතරේ මායයට අහු වෙනවා. බේරෙන්න තැනක් නැහැ. ඒතර කොච්චර සංකීර්ණද? එහෙනම් මේ සත්‍යයේ සසර ගමන සරල එකක්ද සංකීර්ණ එකක්ද? ඊටාම සංකීර්ණ එකක්. මේක ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රහේලිකාවක් නෙමෙයි. මේක සරල සමීකරණයක් නෙමෙයි. මේක ලේසියෙන් විසඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකනේ මේකට වෙන්නේ මේ අවබෝධය වෙනින් බොහෝ දිනකට වෙහෙසෙන්න වෙලා තියෙන්නේ. වීරිය කළ යුත්තේ ඒකනේ. කැපවිය යුත්තේ ඒකනේ. ඇයි මේ සංකීර්ණ වෙවි අරුබුදයක් කරන්න කැප වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය මේ සංසාරේ ගමන් කරන සත්වයා සසරේ ගමන් කරන සත්වයා පින්හරක් වගේ. පිනට ඇරපු හරකා ඔය පිනට ඇරපු හරක් රංචුවක් ඉන්නවා කියමු. අද මෙහි කනවා. හෙට තව තැනක ගිහිල්ලා හරක කනවා. අනිද්ද බලද්දි හරක උසල. හොරහරක් මරණ මිනිස්සු හරක උසල. අද මේ හොඳට හිටියා. වෙන අවසාරණ කියන මල. ඔන්න ආයෙ තව තුන් ගවණක් ගිහිල්ලා. ඔන්න ආරංචින ඔන්න මේ ගඟේ නාන්න ගිහිල්ලා ඔන්න ගිලුණයි කියනවා. මේ ඉන්නව මේ දැහැගෙන මරණය විසින්. එහෙම නේද මේ යන්නේ? ඉතින් මේ වගේ සංකීර්ණත්වයට පත්වෙච්ච සසර ගමනක තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් විඥානයේ ප්‍රත්‍යයෙන් තමයි නාම රූප තියෙන්නේ. විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප තියෙන්නේ. විඥානයේ නැති කල්ලි නාම රූප නැත්තේ. අතීතේ නාම රූප තිබුණේ විඥානයේ තිබුණ නිසා. අතීතේ නාම රූප නැති උනේ විඥානේ නැතිවීමෙන්. අනාගතේ නාම රූප හටගන්නේ විඥානයේ නිසා. අනාගතේ නාම රූප නැති වෙන්නේ විඥානේ නැතිවීමෙන්. එතකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා කියන එක හැබැයි ඒක සංකීර්ණ එකක්. අපිට තේරුම් ගන්න අපහසු එකක්. ඒක වෙන වෙනම දේශනාවල තියෙනවා. අපි ඒවා අනාගතය කියලා දෙනවා. ඉස්සරත් අපි කියලා දුන්නා. නමුත් මේවා නැවත නැවත අහන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. මොකද හේතුව සාමාන්‍යයෙන් මං කියවනේ දහම් කරුණු අපිට ලේසියෙන් ඔළුවේ පිහිටන්නේ නැහැ. මොකද අපි මේ බණ ඇහුවට මේ කනට එච්චර බලයක් නැහැ. මේ අහනවා තමයි. ඔය අහන අතර හිත ආයේ නානා දේවල් වල හිත යනවා. ඔය අනාතරේ තමයි ආය අමාරුවෙන් අවධානය යොමු කරගන්නේ. නමුත් අපි මොකක් හරි කෙලෙස් හටගන්න, දේශය හටගන්න, රාගය හටගන්න, බය හටගන්න කතාවක් කිව්වොත් හොඳට හිත පිහිටනවා. ඇයි හේතුව? අකුසල මුල් බලවත් නිසා. අකුසලයේ හටගන්න හේතු වෙන එක පටගාලා පිහිටනවා.
හැබැයි කුසලයේ හට ගන්න එකක් හරිය අමාරු හිතේ පිහිටුවා ගන්න. ඒකට තමයි ගොඩාක් වීරිය ගන්න ඕනේ. ඒ වීරිය ගනිල්ලේදී අපිට කුසල් මුල් දුර්වල වුණාම කුසල් මුල් කියන්නේ මොනවද? අලෝභ කියන්නේ ලෝභ නැතිකම. අද්වේෂ කියන්නේ ද්වේෂය නැතිකම. අමෝහ කියන්නේ මුලා නොවෙන බව. මේ ස්වභාවයට තමයි කුසල් මුල් කියන්නේ. ඒක බලවත් නම් හිතේ කුසලයේ ඉක්මනට පිහිටනවා. ඒක බලවත් නැත්නම් ඒක පිහිටන්නේ නැහැ. එතකොට අපි වීරිය වැඩිපුර ගන්න වෙනවා. වීරිය වැඩිපුර ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒක හිතේ පිහිටන්නේ නැතුව අයින් වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒකයි ගොඩාක් මේ ඇහුවට හරියන්නේ නැත්තේ. එක තැන කැරකෙනවා වගේ නේද? හොද මඩේ දානවා වගේ නේද? ඉතින් ඒක වෙන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් කාලයක් වොන්න අපි දිනුනෙ කියලා හිතන් ඉන්නවා. අපේ මේ හිතට මුලා වෙලා. කාලයක් ගියාම ඔන්න අපිටම අවබෝධ වෙනවා. එහෙම දිනුවක් දැන් කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? මේ අපේ තියෙන කුසල් මූලයන්ගේ දුර්වලකම සහ අකුසල් මූලයන්ගේ බලවත්කම. ඒතර අකුසල් මූලයන් බලවත් වුණාට පස්සේ ලාමක දේ ඉක්මනට හිත පිහිටනවා. ලාමක දේ ඉක්මනට හිත පිහිටනවා. අසාරෝ දේ හිත පිහිටනවා. සාරවත් දේ කෙරෙහි එකපාරටම හිත පිහිටන්නේ නැහැ. ඒක තමයි මේ හිතේ තියෙන අකුසලයේ පිහිටපු හිතේ තියෙන නීච ස්වභාවය. කුසල් හිත ඊට වඩා බල සම්පන්න. දැන් බලන්න හිතලා මේ කුසල් හිතකින් අපේ බෞසතාණන් වහන්සේ ඒ කාලේ හිටපු රජවරු ඒ කාලේ හිටපු මේ ගිහි පිරිස උපාසක උපාසිකාව කුසල් හිතින් හිටියේ. දැන් එක තැනක තියෙනවා ඔය ධර්මයේ ගැන පුරාණ ඉසිදත්ත ගැන මට මතක හැටියට ඒගොල්ලෝ ගැන කතා කරද්දී තියෙනවා මේ ඒගොල්ලන්ගේ ගුණ ගැන මේ දවසක් කතා වෙනවා. කතා වෙලා බුදුරජාණන් වහන්සේ මේ ඒගොල්ලන්ට ප්‍රශංසා කරනවා. කරාම කියන ස්වාමීනි අපි මීටත් වඩා දුෂ්කර දෙයක් කරනවා කියලා. මොකද්ද? එයා කරන්නේ රස්සාවට අන්තපුරේ ඒ කියන්නේ රජුරුවන්ගේ මාලිගාවේ අන්තපුර ස්ත්‍රීන් ඇතාගේ පිටේ නග්ගන එකයි ඇතාගේ පිටින් බස්සන එකයි. කියන ස්වාමීනි ඒ නැගණිවරු ඇතාගේ පිටේ නග්ගණ්ඩයි ඇතාගේ පිටින් බස්සණ්ඩයි තියෙන කියනවා. ස්වාමීන් නැගණිවරු ළඟට ආවම ඒවලෙම සදුන් කරඬුවක් ඇරියා වගේ කියනවා. සුවඳ. ඉතින් ඒ නැගණිවරු අල්ලගත්තාම 100ක් වාර පෙළු පුළුන් වගේ කියනවා. ඒ නැගණිවරු අල්ලාගෙන මං උඩට නග්ගනවා කියනවා. ඒ නැගණිවරු අල්ලාගෙන ආයමත් මම ඇතාගේ පිටින් බස්සනවා. ස්වාමීනි මට මේ තාක් මට වැරදි හිතක් හිතිලා නැහැ කියනවා. මම මගේ හිතත් රැක්කා ඒ නැගණිවරුත් රැක්කා කියනවා. ඒ කවුද? ගිහියෝ. ඒ කාලේ ගිහියෝ. මේ කාලේ නිකන් බිත්තියක තියනවා කියම පින්තූරයක් ඇඳලා. හැබැයි කෙනෙක් නැහැ. බිත්තියේ තීන්ත වලින් හඳලා තියෙනවා පින්තූර. මෙන් හැරි බල යනවා. මත් වෙලා. ඒක දැකපු ගම. මොකද මේ? අකුසලේ බලවත්. අකුසල මුල් බල අච්චර ධෛර්යයක් නැහැ. ඒකයි. ඒ කාලේ ඒකයි ඒ නෝන දියුණු කුසල් මුල් බලවත් අයට කුසල් මුල් කිව්වේ මොනවද මතකනේ? අලෝභ, ආද්වේෂ, අමෝහ. දැක්කනේ කුසල් මුල් බලවත් කෙනෙක් හිටියා ඒ කාලේ විමලා කියලා වෙසඟනක්. වෙසඟන වුණාට කුසල් මුල් බලවත්. එයා මොකක් හරි සංසාරේ කර්මයකට වෙසඟන වුණා. ඉතින් එයාට මිනිස්සෙක් එන්න කිව්වා පාකයකට. වෙසඟන ගියා. ඒ මිනිහා ඇවිල්ලා නැහැ. ඇවිද ඉන්නකොට ඔන්න මොග්ගල්ලාන මහරහතන් වහන්සේව දැක්කා. දැකලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මෙන්න ඉඟිවිඟි පාණ්ඩ ගත්තා. ඔන්න මායන් දක්වන්න ගත්තා. ඔන්න අඩි හප්ප ඇවිදිනවා ගිජ්ජි හොල්ල.
ඔන්න කොණ්ඩේ කඩා දැම්ම. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බැලුවා මොකද ඔය කියලා ඇහුවා. මොකද ඒ විකානටන්න කියලා අහුවේ කියලා හිතන්නේ කියලා ඇහුවා. අනේ මෝඩ ගෑණි පළයන්නේ මෙතනින් කිව්වා. මේ කතා කරපු කතාවට දැන් බලන්න කුසල් මුල්නේ තියෙන්නේ. කුසල් මුල් බලවත් එක්කනනේ කේන්ති ගියේ නේ. වෙන රූපේ ලස්සන ගෑණියෙක් කෙනෙකුට එහෙම කිව්වනම් එතන තියෙනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා කියුන් ටිකක් ආයේ දිශාව අමතක වෙනවා අමතක කරගෙන දුවනවා කෙනෙක්. එහෙම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන්නේ උඹ හිතන්නේ ඔබ ලස්සනයි කියලාද කියලා අහනවා. අහලා දෙතිස් කුණුපේ විස්තර කරනවා. එතනදී කිපෙන්නේ ඇයි හේතුව? අද්වේෂයේ බලවත්, ද්වේෂ නැති බව බලවත්. කිපෙන්නේ. අද චුට්ටක් ඇහුවට කිපෙන්නේ ඇයි? ද්වේෂය බලවත්. චුට්ටක් ඇහුවට කුලප් වෙන්නේ ඇයි? කාමේ බලවත්, ලෝභය බලවත්. චුට්ටක් මහට අමාරු වෙටන්නේ ඇයි? මෝහේ බලවත්. එදා ඒක තිබුණේ. ඊට පස්සේ විමල අහනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් අහනවා මට හිතා ගන්න බෑ වහන්සේ ගැන. වහන්සේට කවුද කියලා දුන්නේ කියලා අහනවා. කොහොමද මේව දැනගත්තේ කියලා අහනවා. මේ ස්ත්‍රී ශරීරය දැක්කම සමහර පිරිමි එන්නේ මඩ වලේ ළගෙන මීහරක් වගේ කියනවා. ඔබ වහන්සේ කොහොමද මෙහෙම ඉන්නේ වීර පුරුෂයෙකුගේ කතාවක් නෙවෙයි කියන්නේ. කවුද ඔක කියලා දුන්නේ කියලා අහනවා. බලන්න මොලේ. නෝන. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන කියනවා. මේ වයස් වෙසඟන අතහැරිය වෙසඟන රස්සාව. කෙලීම බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. භික්ෂුණියක් වුණා. රහත් වුණා. බලන්න ඒකට මුල්ුනේ කුසල් මුල් බලවත් වීමනේ. ඒ කුසල් මුල් බලවත් වීමට උපකාරී වෙනවා වීරියෙන් යුක්තව ධර්මයේ පුරුදු කිරීම. වීරියෙන් යුක්තව සීලේ පුරුදු කිරීම. වීරියෙන් යුක්තව ගුණධර්ම දියුණු කිරීම. වීරියෙන් යුක්තව ගුණධර්ම දියුණු කරන්නේ නැත්නම් කුසල් මුල් බලවත් වෙන්නේ නැහැ. අනේකයි. එතකොට විඥානයේ නිසා නාම රූප හට ගන්න බවත් විඥානයේ නිරුද්ධ වීමෙන් විඥානේ නැති කල්ලි නාම රූප නැති වෙන බවත් ඊළඟට අතීතෙත් මේ ධර්මතාවයමයි අනාගතෙත් මේ ධර්මතාවයමයි මේක අවබෝධ කරපු ඥානෙ ධම්මට්ඨිති ඥානෙ ඒ ඥානය මොකද්ද? කාය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ඥානං. ඒ ඥානෙත් එහෙමයි. එතකොට ඒ ටික එයා ශ්‍රාවකය අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සංකාර පච්චය විඥානන්ති ඥානං. මේ සංස්කාර නිසා විඥානය හටගනී කියන ඥානෙ. සංස්කාර නැතිවීමෙන් සංස්කාර නැති කල්ලි විඥානය නැත කියලා ඥානෙ. ඊළඟට අතීතයේ සංස්කාර නිසා විඥානය හටගත්ත අතීතයේ සංස්කාර නැතිවීමෙන් විඥාන නැති වෙන. අනාගතයේත් සංස්කාර නිසා විඥානය හට ගන්නවා. සංස්කාර නැතිවීමෙන් විඥාන නැති වෙනවා. එතකොට මේ ධර්මතාවය අවබෝධ කිරීම ධම්මට්ඨිති ඥානයයි. ඒ ධම්මට්ඨිති ඥානයත් කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ඥානං. ඊළඟට අවිජ්ජා පත්‍ය සංකාරාති ඥානං. මේ ආර්ය සත්‍ය අවබෝධය නැතිකම නිසා සංස්කාරයන්ගේ පැවැත්ම තියෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය ඇති කල්ලි ඒ කියන්නේ අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත්තේ කියන ඥානය. අතීතයේ අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තා. අවිද්‍යාව නැති වුණාම සංස්කාර නැති වෙනවා. අනාගතයේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව නැති වුණාම සංස්කාර නැති කියන මේ ධර්මතාවයේ අවබෝධ වීම ධම්මට්ඨිති ඥාන. ඒක කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ඥානං. එතකොට මේ දැන් අපි එකක් ගානේ ඥානය ගැන කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රාවකයා මේ තුලින් අවබෝධ කරගන්න ඕනි ආර්ය න්‍යාය.
මේ දැන් ඔය කතා කරේ මොකද්ද? ආර්ය න්‍යාය. ආර්ය න්‍යායට සමීකරණයක් තියෙනවා. සමීකරණයක් කියන්නේ යම් කිසි දෙයක් දිගටම තේරුම් ගන්න තියෙන පොඩි කොටසක්. ඒ කොටස පාවිච්චි කර කර තමයි දිගටම ඒක තේරුම් ගන්නේ. එතකොට මේකට අපි අද දැන් ඔබට උගන්වන්නේ නතුම්හ කියන සූත්‍රය. නතුම්හ කියන්නේ ඔබගේ නොවේ. නතුම්හ ඔබගේ නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායං භික්ඛවේ කායෝ තුම්හාකං. මහණෙනි මේ කය ඔබේ නොවේ. දැන් මෙතනත් අර වගේ මම කිව්වේ අර ජාති ජරා මරණ කුමාර ඔක්කොම විස්තර ගන්නවා වගේ මේකේ නායම් බික්කවේ කායෝ තුම්මාක මේ කය නොබේ නොවේ කියන එකට ඉතුරුවත් ගන්න ඕනේ. ඒක තේරුම මොකද්ද? මේ ඇස ඔබේ නොවේ. මේ කන ඔබේ නොවේ. මේ නාසය ඔබේ නොවේ. මේ දිව ඔබේ නොවේ. මේ කය ඔබේ නොවේ. මේ මනස ඔබේ නොවේ. නාපියඤ්ඤේසං අන් කෙනෙකුගේද නොවේ. ඒතර ඔබේත් නොවේ අන් කෙනෙකුගේත් නොවේ. එහෙනම් කාගේද බලමු? පුරාණ විදම් භික්කවේ කම්ම. මාණෙනි මෙය පැරණි කර්මයකි. එහෙනම් මේ ඇස පැරණි කර්මයක්. මේ කන පැරණි කර්මයක්. මේ නාසය පැරණි කර්මයක්. මේ දිව පැරණි කර්මයක්. මේ කය පැරණි කර්මයක්. මේ මනස පැරණි කර්මයක්. පුරාණ මිදම් භික්ඛවේ කම්ම. මහණෙනි මේ පැරණි කර්මයක්. ඇයි මේක පැරණි කර්මයක් කියන්නේ? කියන්න බලන්න. ඇයි මේකට පැරණි කර්මයක් කිව්වේ? භවපච්චයා ජාති. භවය නිසා උපදිච්ච එකක්. පැරණි කර්මයක්. ඒ භවයේ කලින් ආත්මයට අයිති එක. එතකොට ඒ භවය නිසා උපදිනේ. එතකොට ඒ භවය හටගත්තේ උපාදාන නිසා. එහෙනම් බලන්න ඒ පැරණි කර්මය කර්ම විපාකයක් හැටියට මේ ඉපදිලා තියෙන්නේ අපි. එතකොට මේ ඇස ලැබිලා තියෙන්නේ කර්ම විපාකයක් හැටියට. කන ලැබිලා තියෙන්නේ කර්ම විපාකයක් හැටියට. නාසය ලැබිලා තියෙන්නේ කර්ම විපාකයක් හැටියට. දිව ලැබිලා තියෙන්නේ කර්ම විපාකයක් හැටියට. ශරීරය ලැබිලා තියෙන්නේ කර්ම විපාකයක් හැටියට. මනස ලැබිලා තියෙන්නේ කර්ම විපාකයක් හැටියට. දැන් සමහර අයට තියෙන පොඩි කාලේ ඉඳලම මනසින් දුක් විඳිනවා. කර්ම විපාකයක්. සමහර අයට මුකුත් වටහා ගන්න බෑ. එතකොට සමහර කෙනෙක් ඉන්න මනස හරි දක්ෂයි. පුංචි කාලෙම එක එක දක්ෂතාවට ඒත් කර්ම විපාකයක්. එතකොට එක එක කර්ම විපාක හැටියටයි මේක ලැබිලා තියෙන්නේ. අபிසංකතං විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්. අபிසංචේතිතං චේතනාවෙන් සකස් වෙච්ච දෙයක්. වේදිතං දට්ඨබ්බං විඳ විඳා දකින විඳෝ ඉන්න දෙයක් කියන එක. හරි දැන් අපි විඳෝ නැද්ද? ඇහෙන් රූප බැලුවට, කනෙන් ශබ්ද ඇහුවට, නාසයෙන් ආග්‍රහණය කළාට, දිවෙන් රස විඳට, කයෙන් පාස ලැබුවට අපි එක එක්කෙනා තම තමන්ගේ ලෝකවල විඳෝ නැද්ද? තම තමන්ගේ ලෝකවල විඳව ඉන්නේ. විඳව ඉන්නවා. පිටට පෙන්නන හිනාව ඇතුලේ නෑ. විඳව ඉන්නේ. ඒ නිසා වේදිත විඳව ඉන්නේ. එතකොට එහෙම සංසාර ගමනක තමයි මේ යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම මේ පුරාණ කර්මයක් ඇටියට ලැබිච්ච මේ ඇස, කන, නාසය, දිව, කය, මනස පරිහරණය කරන කෙනා తත්‍ර භික්කවේ తත්‍රකෝ භික්කවේ සුතවා ආර්ය ශාවකෝ. මහණෙනි ඒ නිසා
ධර්මයේ ඇසූ ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං මනසිකරෝති. මනාකොට මෙනෙහි කරන්න ඕනේ මොකද්ද කියන්නේ? එහෙනම් විඳෝ විඳෝ ඉන්න වෙලාවට හොඳ දෙයක් මොකද්ද? පටිච්ච සමුප්පාදයේම මෙනෙහි කර කර ඉන්නේ එක. දැන් ගොඩාක් අය පටිච්චසමුප්පාද නෙමෙයි මෙනෙහි කර කර ඉන්නේ විඳෝ විඳ ඉන්නේ. අයියෝ මට අසවලා මෙහෙම කළා. මං හාම්බ කරපුවා වතුරේ. මම මේ ළමයින්ට ණය ගෙව්වා. මට ආද බලන්න කෙනෙක් නැහැ. මට ආද සලකන්න කෙනෙක් නැහැ. මම මෙහෙමයි කළේ කී මම කිය මේ පැරණි කර්මය අල්ලගෙන විඳෝ විඳෝ ඉන්නව නේද? එතකොට පැරණි කර්මය අල්ලගෙන විඳෝ විඳෝ ඉන්නේ මොකද ඒ කෙනා? ධර්ම ශ්‍රවණේ නොලැබුව නිසා. ධර්ම ශ්‍රවණේ නොලැබුව කෙනා මේ ඇස කන නාසය දිවකය මනසම වැළඳගෙන මේකෙන් ඇති වෙන දුක් පීඩා විඳ විඳ මේකෙම බලාපොරොත්තු මේ ගොඩේම බලාපොරොත්තු තියාගෙන ඔහි හිත ඇතුලෙන් විශ්සෝප වෙවි ඉන්නවා. අනේ මොකද මේ උනේ? ඇයි මට මෙහෙම උපතක් ලැබුණේ? ඇයි මම මෙහෙම විඳින්නේ? ඇයි මම මැරිලා යන්නේ නැත්තේ? කී තමන් ගැන කල්පනා කර කර විඳෝ විඳෝ ඉන්නවා. හිතන්නේ තමන් මැරිලා ගියපු ගමන් තමන්ගේ පස්සේ ඊළඟ කර්මය ආයෙ පටන් ගන්නවා. ඇයි තමන් මැරිලා ගියපු ගමන් විඥානේ චුත වෙනවා. විඥානේ චුත වුණාට පස්සේ තමන්ට බලපෑමක් කරන්න බෑ ඒකට. කර්මානුරූපව ගිහිල්ලා උපදින්නේ. දැක්කනේ අර මං කිව්ව අර මේ අර ගොවි මහත්තයාට වෙච්ච දේ. ගොවිතෙන් කුඹුර බල බල ගියපු මිනිස්සයා හුළඟේ ගහගෙන ඇවිල්ලා චෛත්‍යට පූජා කරපු කොඩිය. පතාකි කිව්ව විශාල කොඩිය. ඒක දැක්කා පූජා කළා කියලා තිබුණා ලීලත්. ඒක පොරෝගෙන ගියා. එයා හිතුවද ඒකෙන් යකඩ තහඩු ගොඩක් එක්ක තහඩු පෙරේත කියලා උපදී කියලා. හිතපු එකක් දුන්නේ නෑනේ. හිතපු නැති දේවල් එහෙම වෙනවා නම් කොච්චර භයානකද මේකනේ. ඒකනේ කියන්නේ කර්මය පින්වත්නි අපට ඕන හැටියට කර්මයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. කර්මය කියලා කියන්නේ භයානක එකක්. කර්මයත් එක්ක සෙල්ලම් නෑ. අර වස්සකාර කියන ඇමතියා දවසක් මහරහතන් වහන්සේ නමක් මහා කච්චානද මන් දන්නේ රහතන් වහන්සේ නමක් ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පල්ලෙහාට වඩිද්දි අපහාස කළා වඳුරෙක් වගේ කියලා. බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. උන්වහන්සේ වදාළ සමාව නොගත්තොත් ඊළඟ ආත්මේ වඳුරෙක් තමයි කිව්වා. මේ මෝඩයා සමාව ගත්තේ නැහැ. අඹ හිටුවා ගිහින් හැමතැනම වඳුරෙක් වුණාට පස්සේ කණ්ඩ දෙයක් තියෙන්න එපා කියලා. බලන්න කොච්චර මේ හිතේ ස්වභාවය තක්කඩිද? මේ හිතේ තියෙන තක්කඩිකම නෙමෙයිද? තක්කඩිකම. ඉතින් ඒ නිසා ඉබඳු ස්වභාවයකින් යුක්ත වූ හිතක් තමයි තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් ඔන්න එක එක පස්ස වෙනකොට ඕවා කල්පනා කර ඉන්න අකුසලයන් නෙමෙයි හටගන්නේ. එක්ක තමන් කාපු බීපු දේවල් එක්ක යා මෙනෙහි කර ඉන්නවා. තමන් ආස්වාදයෙන් විඳපු වෙන අරමුණු තියෙනවා. ඒවා මෙනෙහි කර ඉන්නවා. එතකොට රාගය හට ගන්නවා. නූපන් රාගය උපදිනවා. ඉතින් හිතෙන් ඔහි ඉන්නවා විඳෝ. එහෙම නැත්නම් ඔන්න ද්වේෂය හට ගන්නවා. ඔන්න ද්වේෂයෙන් පුපුර විවර වෙනවා. ඔන්න හාල් ගරන්න ගියත් මතක් වෙනවා. ඔන්න බැන හාල් ගරනවා. උයන්න ගියම් මතක් වෙනවා. බැන උයනවා. ඊට පස්සේ තමන් දුකටපත් වෙලා ඉන්න හැටි මතක් වෙනවා. අනේ අපි මෙහෙම දුක් විඳින්න ඕන පිරිසක් නෙමෙයි. අපි මේ දුකටපත් වෙලා ඉන්නේ අරුන්ගේ වැරැද්ද නිසා. අර අසවලා මෙහෙම කරපු නිසා අපිට මෙහෙම වුණා කියලා ඕක කියෝ පසුතැවෙනවා. හරි එහෙම වෙනවද නැද්ද මිනිසුන්ට? ඒ පසුතැවිතෙවි පරණ කර්මෙනේ මේ වැළඳගෙන ඉන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒක කරන්නේ නැහැ කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? පටිච්ච සමුප්පාදයේම මනාකොට මෙනෙහි කරයි කියනවා. ඔන්න එහෙනම් අකුසල් වලින් මිදෙන්න අපට තියෙන හොඳ උපායක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද්ද? පටිච්ච සමුප්පාදයේම මනාකොට මෙනෙහි කරයි. කොහොමද මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්නේ? ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මෙය වේ. ඉමස් උපාදා ඉදං උප්පජ්ජති.
මේ උපදින විට මේ උපදී. ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ නැති කල්හි මේ නැත්තේය. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ආන්ගේ කොටසට කියනවා ආර්ය න්‍යාය කියලා. මොකක්ද ඒකට කියන්නේ? ආර්ය න්‍යාය. ඒක සිංහලෙන් කිව්වොත් මෙහෙමයි. මේ ඇති කල්හි මේ වෙයි. මේ උපදින විට මේ උපදී. ඒක එකක්. ඊළඟට මේ නැති කල්හි මේ නැත. මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වේ. ඊට පස්සේ යා මොකද කරන්නේ? ශ්‍රාවකයා ඒක ගලප බලනවා. කොහොමද බලන්නේ? ජරා කොහොමද කියන්නේ? ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත්තේ. අන්න පසුතැවි ඉන්න නිකන් ලාමක දේවල් කොච්චර කල්පනා කර පසුතැවි හිටියත් කවදාත් අපිට එකෙන් ජීවිත අවබෝධයක් ඇතිවන්නේ අපි ක්‍රමක්‍රමයෙන් තව නාකි වෙවි යයි. අපි දිර යයි. අපි අකුසල්ම වැළඳගෙන මැරිලා යයි. ගිහලා ආයෙත් කල්පනා කරන්න බැරි තැනක යමක් තේරුම් ගන්න බැරි තැනකට වැටුණොත් මොකද වෙන්නේ? දැන් මේ ආත්මේ අපි මෙහෙම කල්පනා කරන්න මහන්සියක් ගන්නවනේ. දැන් මේ ආත්මේ අපි යම් කිසි දෙයක් හිතන්න මහන්සියක් ගන්නවා. මේ හිතන්න මහන්සිය ගන්න එකෙන් තමයි හිතන විදිහේ පළල් වෙන්න පටන් ගන්නෙ. මහන්සි උන්නේ නැත්තම් හිතන විදිහේ පළල් වෙන්නේ නැහැ. හිතන විදිහේ පටුයි. සාමාන්‍යයෙන් අකුසල් මුල් බලවත් වුණාම හිතන විදිහේ පටුයි. අකුසල් මුල් බලවත් වුණාම හිතන විදිහේ පළල් වෙනවා. ඒතර මේ කාලේ මිනිස්යාගේ හිතේ ස්වභාවය මොකද්ද? අකුසල් මුල් බලවත්. එතකොට හිතන විදිය පටුයි. පටු විදියට කල්පනා කරාම එයාට මේ පටු භවෙන් නිදහස් වෙන්න බෑ. ඔබට මතකද කිව්වා අපි ආසා තණ්හාවට මොකද්ද අපි කිව්වේ? තණ්හාව කියන එක තේරුවේ කොහොමද අපි? ඔව් ආස්වාදනීය අරමුණට හිත ඇදී යාම. ආස්වාදනීය අරමුණට හිත ඇදිලා ගියොත් මොකද වෙන්නේ? මේක තණ්හාවනේ. තණ්හා ඇති වුණොත් මොකද වෙන්නේ? උපාදාන ඇති වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඒකට ගැට ගැහෙනවා නැත්නම් හිර වෙනවා, ග්‍රහණය වෙනවා. උපාදාන ඇති වෙච්ච ගමන් එතන ඉඳලා පීඩල යා කර්ම රැස් කරනවා. ඒ වගේ එක අම්මා කෙනෙකුට පුංචි දරුවෙක් හිටියා. ඒතර ඒ අම්මට හැමතිස්සෙම මතක් වෙන්නේ කවුරු ගැනද? මේ දරුවා ගැන. ඊට පස්සේ මේ දරුවා කුඩාවදී ඒ අම්මා මැරුණා. මැරිලා උපදුනා පෙරේතියක් වෙලා. පෙරේතියක් වෙන්න හේතුව මේ දරුවාට තියෙන ආසාව. මේ දරුවාට තියෙන ආසාව නිසා ඇයි මේ අම්මා මේ දරුවා අතහැර ගන්න බෑ. එහෙනම් ඒ අම්මගේ ආස්වාදිනී අරමුණ මොකද්ද? දරුවා. ඒ ආස්වාදනීය අරමුණට හිත ඇදිලා ගියා. හිත ඇදිලා ගියපු නිසා ඒකට ග්‍රහණය වුණා. එතන ඉඳලා ඒ විදිහට කල්පනා කරගෙන හිටියා, මැරුණා. මැරිලා ප්‍රේතියක් වුණා. ප්‍රේතියක් වෙලා ඇඟට රිංග ගත්තා. ළමයාට වයස මාස 9යි. ඒත් මාස 9 දරුවාගේ ඇඟේ දැන් අම්මා ඉන්නවා. ප්‍රේතියක් වෙලා. දැන් දරුවා වැඩෙනවා. දැන් අම්මා තමයි ළමයාත් එක්ක ඉන්න දැන් පෙරේති. දරුවා මහාන වෙනවා. දැන් මේ අම්මට ලොකු බයක් හටගත්තා. මොකද්ද? මේ දරුවා මට ආයේ හම්බ වෙන එකක් නෑ, මගෙන් ගැලවෙන්නයි යන්නේ. පුළුවන් තරම් අර මහානකමට බාධා කරනවා. ඔන්න මේ දරුවා සිවුරු ඇරියා. දැන් ආයෙත් ඉන්නවා අම්මත් එක්ක. අම්මගේ ප්ලෑන් එක තිබුණේ පෙරේතිගේ අදහස තිබ්බේ සිවුරු ඇරියේ නැත්තම් මරන්න. මරලා ගන්න. එතකොට වැරදුනේ කොතනද? ඒ අම්මට ධර්මයේ නැතිකම. අයිය අර දැන් පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ මේ දරුවෝ, ස්වාමී, බිරිඳ, දීපල ඔක්කොම තියනවා කියන්නේ. මේ මැද්දෙන් ඕනේ මෙයා ධර්මය අල්ලන්න. එයාට තිබුණා නම් මට මේ දරුවෝ සිහි කළා මේ දැන් අපි කොහොමද දරුවට මාස 9. නමුත් මට දරුවෝ සිහි කළා වැඩක් නැහැ.
මම මේ වෙලාවේ මම රැස් කරන පිනම සිහි කරනවා මම පින්ම මතක් කරගන්නවා කියලා රැස් කරපු පිනම මතක් කරන්න පුළුවන් වුණා නම් එයාගේ කුසල් මුල් බලවත් වෙනවද නැද්ද? කුසල් මුල් බලවත් වෙනවා. එහෙම පිනකුත් නැත්තම් ඒ ගොඩාක් මිනිස්සුන්ට පින් නැහැනේ. ඒ තමන්ගේ මුළු ජීවිතේම ওই වත්තයි, ගේයි, ඔය ගෙදර දොරයි, ළමයි ටිකයි, ඔය ඇඳුම කඩුන් ටිකයි, ඔය පොඩ්ඩින් කැරකි කැරකි තියෙන්නේ. ඉතින් ඔයට යන්නේ නැහනේ. ඉතින් යම් කිසි කෙනෙක් පින මතක් කරලා ඒ සියල්ල දරුවා ආතෑරලා පිනම මතක් කරා කියමු. අපි කියමු බැරි වෙලාවත් පිනම සිහි කරා නම් ඒ හේතුන් ඊයම බූමාටු දෙවි කෙනෙක් වුණා කියමු. ඔන්න දෙවි කෙනෙක් එතකොට. ඒ දෙවියා බැලුවා මගේ දරුවා කෝ පොඩි එකා ඉන්නවා. ඇඟට රින්ගන්නේ නැහැ නේද? ඒ දෙවි කෙනෙන්නේ. ඉස්සල්ලාම බේරුණේ කවුද එතකොට? ඒ අම්මා. ඒ අම්මා බේරුණාට පස්සේ ආර දරුවා තරුණ වෙනකොට ඔන්න මහාන වෙනවා. අම්මට මේ පින අනුමෝදන් වීමේ හැකියාව නැද්ද දැන්? ඇයි ඒ පිනට ආසා කිරීමෙන්නේ දෙවියා වුනේ? පිනට පිනින් තමයි මේ දෙවි තත්ත්වයට ගියේ. එහෙනම් ඒ අම්මා හිතනවා අනේ සාදු සාදු කොච්චර හොඳද? මේ දරුවා පැවිදුණා. දැන් මේ දරුවා පැවිදිලා ටික කලක් ගිහලා අපි කියමු සිව්වරින් හිතුවා කියලා. එතකොට ඒ දෙවිය කොහොමද කල්පනා කරන්නේ කොහොමද? අයියෝ මහ විශාල කරදරයක තමයි මේ ළමයා ආයෙමත් වැටෙන්න යන්නේ කියලා අර පිනටම තල්ලු කරනවා මිසක් ආයෙ පස්සට යවන්නේ. ඇයි හේතුව? එතකොට අම්මත් බේරුණා. දැන් වෙන්නේ ඉස්සල්ලාම එයා අමාරු වැටෙනවා. ඊට පස්සේ ඊළඟ එක්කෙනත් අමාරු වැටෙනවා. එහෙම ඉඳලා එයා പ്രേත ආත්මෙන් චුත වෙනකොට අරගෙනාව සිවුරු අරූපු අකුසලෙත් ආйти වෙලා. අනිත් අයට හිංසා කරපේකත් ආйти වෙලා ඊළඟට නිරේ. එතකොට බලන්න එක තැනකින් වැටුනහම දිගින් දිගට වැටි වැටි යනවා මිසක් බේරිල්ලක් නැහැ. බේරිල්ලක් නැහැ. ඇයි හේතුව? අර සියල්ල මැඩගෙන හිත කුසලයේ පිහිටවා ගන්න, පිනේ පිහිටවා ගන්න තියෙන බැරිකම. අසමර්ථකම. ඇයි අසමර්ථකම ඇති උනේ? පුරුදු නොකිරීම. ධර්මයක් පුරුදු නොකිරීම. ඒ ආස කරන දේවල්ම හිතෙන් වැළඳගෙන ඒවාම ආසා කර කර සිටීම. ඒ නිසා වෙච්ච එකක්. ඒතර ඒකෙන් අත්මිදින තාක්කල් යට ගැලවීමක් දැන් තේරුම් ගන්න. එහෙමනම් මේ රටේ මේ ලෝකයේ මිනිස්සුන් වෙලා ඉපදෙන අය මරණිමත් යන්නේ කොයිද කියලා හිතා ගන්න පුළුවන් නේ. වැඩි පිරිසක් නිරේ. ඊළඟ පිරිස പ്രേත ලෝකේ, අසුර ලෝකේ. කුඩාක් අය සත්තු සරපය වෙලා මේ පොඩි පොඩි සත්තු වෙලා ගෙදරට එනව දන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දෙවි කෙනෙක් වෙන්නේ කලාතුරකින් කෙනෙක්. ඒකයි අපි ඔබට මතකද මේ අපි මේ මෑත භාගයේ දිගින් දිගටම කරන දේශනාවල දෙවියන් අතර හිත පිටවා ගන්න කීක කියන්නේ මොකද? අපිට දැන් තේරුම් ගිලා තියෙනවා මිනිස්සුන්ට අර කුසල මූලයේ දුර්වලයි කියලා. ඒ කුසල් මුල් බලවත් කරගෙන දැන් දැක්කද මං කිව්ව දෙවියන් අතර හරි පැනගත්තා නම් තමනුත් බේරිලා තමන්ට ආයෙත් පින් කරගන්න කුසල් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ සියල්ල නැති කරගෙන යනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේ ලැබිච්ච ජීවිතේ විශාල කරදරයකට පත් කර ගන්නවා. ඒක වළක්ව ගන්න ඔබට මේ පටිච්ච සමුප්පාදය ගැන තියෙන ඉගෙනගෙන ඉන්න තමන්ට හරි ප්‍රයෝජනයි. ඇයි මේක කල්පනා කර කර නෝනින් විමසීමස කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න අපි මේව ගැන කල්පනාවක් නැත්නම් ඔන්න කල්පනාව හට ගන්නවා සත්කාර සම්මාන ගැන. දැන් හිතනවා මමයි මේ ළමයි බන්දලා දුන්නේ. මමයි මේ ළමයිට ඉගැන්වුවේ. මේගොල්ලන්ගෙන් දැන් එතකොට කටින් නොකියුවට බලාපොරොත්තුවක් තියෙනවා සලකයි කියලා. ඔන්න ඉස්පිරිතාලෙ ගිහින් දැම්මා. කවුරුත් ආවේ නැහැ. ඔන්න අනිත් අයව බලන් එක එක්කෙනා එනවා පේනවා. එතකොට හිතට මොකක්ද ඉන්නේ? මාව බලන්න එකෙක්වත් ආවේ නැහැ. කවුරුත් ආවේ නැහැ. ඔන්න හොඳටම අසනීප වෙනවා. ඔන්න වතුර ටිකක් දෙන්න කවුරුත් නැහැ. ඇයි දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. බලාපොරොත්තුවක්මයි තියෙන්නේ. දැන් ඒවි මගෙන් සැප දුක් කසාවි. මට වුණ වතුර බෝතලෙට වතුර ගෙනල්ලා දේවි. මට තේ හදලා දේවි. අම්මලාගේ සැප දුක් කොහමද? තාත්තා කොහමද කියලා ආසාව කියලා දැන් මේව තමයි ඔලිය වැඩ කරන්න ගන්නෙ. ඒක ඉෂ්ට වෙන්නේ නැති එකට මොකද වෙන්නේ? පටිගය හට ගන්නවා. පටිගය හට ගන්නවා මම මේ ඔක්කොම කළා.
මුන්ට මෙවුන් එක එක්කවත් මං උන්නද මලාද කියලා බලන්නේ නැහැ කියලා. දැන් ධර්ම මානසිකාරයක් පිටින්නේ නැහැ ඊට පස්සේ හිතේ. ඇයි මේ අපේක්ෂාවක්නේ සැලකිලි ලැබීමේ. සැලකිලි ලැබීමේ අපේක්ෂාව. එතකොට පිටින්නේ නැහැ ධර්මයේ. මෙනෙහි කරගන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අපේක්ෂාවෙන් හිත ඇතුලෙන් ඒ අපේක්ෂාව තියාගෙන මැරෙනවා. දුර යන්නේ ළඟ උපදින්නේ. ළඟ සමහර විට හිතනවා අර මගේ අපේ ගෙදර බලපැටියට කොච්චර සලකනවද? සමහරට ගිහිල්ලා උපදින්නේ බැල්ලිගේ කුසේ. බලපැටිය වෙලා එනවා ගෙදරට. කොහොමයි වෙන්නේ? අපි මේ හිතන්නේ ඔක්කොම මැරිලා ලස්සන්ට ප්‍රේතය වෙලා ප්‍රේත සෙට් වෙලා හැදිලා ඉන්නවා කියලා හිතන්නේ අපි මේ පින්දෙනකටම ඔටුනු පලන්ද ගන්න පෙරේතයෝ ටික. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි කියනවා අපි දැන් අසවලා මැරුණා අපි අවුරුදු දාන දුන්නා ආර දාන දුන්නා මේ දාන දුන්නා දැන් හරි දැන් ඉතින් අර ඇඳුන් නැතුව දැන් ඇඳුන් ලැබුණා අරක ලැබුණා අපි හිතන්නේ එහෙමයි. එහෙම වෙන්නේ නැහැ. අපි හිතන ලීසි. ඒ නිසා දැන් මේ කාලේ වරදින්න තියෙන අවස්ථාව වැඩි. හරියන්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදේව මෙනෙහි කරයි. කොහොමද මෙනෙහි කරන්නේ? මේ ජරා මරණ හට අරගෙන තියෙන දැන් දුක් විඳිනකට ශෝක ඇති වෙනකට කවුරුත් බලන්න කරන්න නැත්තම් අපි කිමු ඔන්න කවුද දැන් තමන්ගේ ජීවිතේ මුළු ජීවිතේම හම්බ කරලා ළමයින්ට දීලා සමහර ළමයිනුත් එහිමේ පදිංචි වෙලා තමන් තනි වෙලා ඉන්නවා කියමු. ඊට පස්සේ කල්පනා කරන්න කොහොමද මම මෙහිම හරි ඉන්නවා මේ සසරේ මේ වගේ නෙමෙයි මීරතොර නැති වෙච්ච අය මොනතරම් ඉන්නවද මම පෙර ආත්මවල මේ සසරේ මේ පටිච්ච සමුප්පාදයට අහු වෙච්ච නිසා මොන ආකාරයේ ආත්ම ලබ ඉපදී මං යන්නේ නැද්ද මේ සියල්ලම සිද්ධ වුණේ ඉපදීම නිසා කියලා. අන්න ඒකට කලකිරින්නේ මොකක් ගැනද? ඉපදීම ගැන. ඊළඟට යා හිතන්නේ මොකද්ද? ඉපදීම නිසා තමයි ජරා මරණ. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඉපදීම තිබිච්ච නිසා ජරා මරණ ඇති වුණේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉපදීම කියන එක හට ගැනීම නිසායි මේ ජරා මරණ හටගත්තේ කියලා. ඊළඟට මොකද හිතන්නේ? ඉමස්ස නිරෝධා ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ ඉපදීමක් නැත්තම් මට මේ දුක් කරදර නෑනේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ ඉපදීම නිරුද්ධ වුණා නම් ජරා මරණ නිරුද්ධයි නේ කියලා. ඊළඟ එක හිතනවා. මොකද්ද? භවය නිසා තමයි මට උපදින්න උනේ. භවයේ පුරුදුනොත් තමයි උපදින්නේ. භවය නැත්තම් ඉපදීමක් නැහැ. භවය නිරුද්ධ වුණොත් ඉපදීම නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට ඒ විදිහට ඔන්න පටිච්චසමුප්පාද ඒක මෙනෙහි කරනවා. ඊළඟට මෙනෙහි කරන්නේ කොහොමද? උපාදාන නිසා තමයි භවය හටගන්නේ. උපාදාන පැහැදිලි නෑ. ඉමස්මින් සති ඉදං හෝති. උපාදාන තිබුණොත් තමයි භවයේ තියෙන. ඉමස් උපාදා ඉදං උප්පජ්ජති. උපාදානේ හටගත්තොත් තමයි භවය හටගන්නේ. ඉමස්මින් අසති ඉදං නොහෝති. උපාදානයක් නැත්තම් භවයක් නැහැ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. මේ විදිහට පටිච්ච සමුප්පාදෙව මෙනෙහි කරනවා කියනවා. ඊළඟට තණ්හාව නිසායි උපාදාන ඇතිවන්නේ. තණ්හාව හටගෙනිල්ලෙන් උපාදාන හටගනී. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන. එක දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්නකොට මිනිස්සු දර කඩන්න ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි දැන් අර බලන්න මිනිස්සු ඇවිල්ලා අන්න බලන්න අර වේලිච්ච දර කඩාගෙන යනවා. එතකොට ඔබට ඇති වෙනවද අනේ අපේ අතපය කපනවා අපට වද දෙනවා අපේ දේවල් පැහැර ගන්නවා කියන අදහසක් ඔබට ඇති වෙනවද කියලා අහනවා. නෑ නේද කියලා අහනවා. නෑ කියලා. ආන් ඒ වගේ මේ ශරීරය බලන්න කියනවා අනුන්ගේ දෙයක් වගේම. අනිත්‍ය ධර්මයට අයිති දෙයක් වගේම බලන්න කියනවා.
එහෙම බලපු අය තමයි මේකෙන් නිදහස් වුනේ. මේකේ නිදහස් වුනේ මේ ඒ වගේ නෝනින් කල්පනා කරපු අය, නෝනින් දැකපු අය, නෝනින් තේරුම් ගත්තු අය. එහෙම නැතුව මේකේ නිදහසක් නෑ. දැන් අපි කොහොමද අපි ගත්තොත් ඔන්න කෙනෙක් දෙවියන් අතර හිත පිහිටුවා ගන්නවා කියලා. හැබැයි ආයේදී වුණත් චතුරාර්ය සත්‍යයට වීරියක් නොකළොත් ආයමත් ඒ අපිගම අවුරුදු 1000ක් දිව්‍ය ලෝකේ ඉන්නවා. දිව්‍ය ලෝකේ ඉන්නවා කියමු බොහොම සුළු කාලයක්. සුළු කාලයක් ඉන්නකොට මනුස්ස ලෝකේ අවුරුදු 2000ක් විතර ගෙවිලා කියමු. ඊට පස්සේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආයේ මනුස්ස ලෝකෙට එනවා. එතකොට මොකද්ද වෙන්නේ? බුදුදහමක් නැහැ. කුසල් කියන්න කෙනෙක් තමන් ඉන්නේ තමන්ගේ කුසල් ඉවර වෙලා. පින් ටික ඉවර වෙලා එන්නේ. ඒතර ආ කියන්න කෙනෙක් නැහැ. පෙන්වා දෙන්න කෙනෙක් නැහැ. පැහැදිලි කරන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආර ගොඩේ තියෙන දේවල් අදහාගෙන විශ්වාස කරගෙන යන්න ඕනේ මරණින් මත්තේ නිරි. ඒ නිසා මේකේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඇති කර ගැනීමෙන් මිසක් අපිට විසඳුමක් නැහැ. හැබැයි එතනට යන්න බෑ වීරියෙන් තොරව. වීරිය ඇති කර ගැනීමෙන් තොරව යන්න බෑ. ඒ කියන්නේ මහන්සියෙන් යුක්තව ධර්මයේ පුරුදු කරන්න ඕනේ. හැබැයි ඒක පුරුදු කරගන්න ඕනේ කැපිපෙන්න නෙමෙයි. පුරුදු කරගන්න ඕනේ මොකේදද? තමන්ගේ යහපතට. තමන්ගේ හිතේ අකුසල් හට ගන්නකොට ඒක වළක්ව ගන්නයි. එතකොට දැන් ඔබ ධර්මයේ පුරුදු කරගෙන යනකොට තව කෙනෙක් කිව්වා කිමු. ඔයාට අසවලා හොඳටම බැන්න. එතකොට දැන් පුරුදු කරගෙන ධර්මයට මොකද වෙන්නේ? දැන් ඔන්න කිව්වා කියමු. අසවලා ඔබට හොඳටම බැන්නා කියලා කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට හිතන්න අනේ මං සංසාරේ මේ වගේ කොච්චරනම් බැනුම් අහලා ඇද්ද? කොච්චරනම් ගුටි කාලා ඇද්ද? කොච්චර බෙලිකකුම් කාලා ඇද්ද? ඒ නිසා ඒක මේ සංසාරයට ආйти දෙයක්. එහෙනම් බැනුම් ඇසිල්ල සංසාරයට ආйти දෙයක් කියලා හිතපු ගමන් ආයෙත් විවෘත වෙන්නේ නැද්ද ධර්ම මෙනෙහි කරන්න පුළුවන්කම? එහෙම නැතු මට එහෙම බැන්නද? මං කිසි වරදක් කොලේ නෑ. ඇයි මට එහෙම කළේ? කියලා තමන් සුද්ධ වෙන්න යනවාද? තමන් සුද්ධ වෙන්න කල්පනා කරද්දි ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් එක නැතු යනවා. ඇයි හේතුව? ඇයි තමන් හැමතිස්සෙම බලන්නේ? තමන් හොඳ වෙන්නනේ. තමන් හොඳ වෙන්න බලද්දි අර ධර්මයේ පිහිටන්නේ නැති. ඇයි ආස හැමතිස්සෙම අන් අයගෙන් ප්‍රශංසාව හොඳ දේ අහගන්න. නිස්කාරණේ තමයි බැනුම් අහන්නේ. නමුත් නිස්කාරණේ බැනුම් ඇහුවත් ඒක යාට මෙනෙහි කරගන්න පුළුවන් නම් මේ වගේ මං සංසාරේ මොනතරම් බැනුම් අහලා ඇද්ද? මේ බැනුම් ඇහිලි මොනවද කියලා කල්පනා කරා නම් හිත හැල්ලි වෙලා යන්නේ නැද්ද? අර ඒ කියන කාරණේ හිත පිටන්න ගන්නවද? නෑ. ආයමත් ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන්. එතකොට තව කෙනෙක් කියයි ඔයාට කිසි ගාණක් නැහැ නේ. ඇයි ඔච්චර නෝන්ජල් වෙන්නේ? ඇයි ඒකේ කාට ඔච්චර පහච්චල් වෙන්නේ? ඔයා දෙකක් කිව්වනම් හරි. ඔයා ඔය කොහොම අතාරින්න එපා. වෙනස් වෙන්න වැඩි වෙනවා කියලා ඔබ අවසලා දැම්මොත් ඒ ඇවිස්සිලට ගිහිල්ලා හදාගෙන පස්නේ තව ඇවිස්සුනොත් කවුරුත් ඉන්නවද ඇවිලෙන ගින්න නිවන්න? නිවන්න නම් කවුරුත් නැහැ. අවුලවන්න නම් ඕන තරම් ඉන්නවා. ඒ වගේ ඔබට කුසල් සිතක් උපද්දවන්න කෙනෙක් නැහැ. කුසලයේ හිත පිහිටවන්න කෙනෙක් නැහැ. ඔබට යම් කෝපයක් හටගත්තොත් ඔබ ඒ කෝපයට අවුලවන්න නම් ඕන තරම් ඉදී. ඔබ දුකටපත් වෙලා හිටියොත් ඒ දුකට කරුණ කියන්න ඕන තරම් මටත් හරි දුකයි ඔයා ගැන. ඇයි ඔයා වගේ අම්මා කෙනෙකුට මෙහෙම වුනේ? ඇයි ඔයා වගේ තාත්තා කෙනෙකුට මෙහෙම වුනේ? අනේ අපිට හරි දුකයි කියලා ඒක අවසන්ඩ ඕන තරම් ඉන්නවා. ධර්ම කාරණයක් සීකලා දෙන්න මං හිතන්නේ කෙනෙක් ඉදී කියලා. ඒ හිටියොත් තමන්ගේම පින්බලෙන් තමයි. නැත්තම් ධර්ම කාරණයක් සීකලා දෙන්න කෙනෙක් හිටින්නේ නැහැ. ඕනනම් අවුල් කරයි තියෙන ටිකත්. තේ බඳු ලෝකයක
තමන් හොඳට පුරුදු කරගෙන ගියොත් මේ ධර්මයේ ඒ වෙලාවට තමන්ට පුළුවන් නම් මේක සසරේ ස්වභාවයමයි. සසරේ ස්වභාවයමයි කියලා මෙනෙහි කරන්න ආන අවස්ථාව තියෙනවා පටිච්චසමුපාදේ මෙනෙහි කරගන්න. එතකොට මෙනෙහි කරගත්තා කියමු අපි ඔන්න හරි තණ්හාව ඇති වුණොත් උපාදාන හට ගන්නවා. ඊළඟට එයා මොකද්ද හිතන්නේ? විඳීම ඇති කල්ලි තණ්හාව ඇති වෙනවා. විඳීම හටගත්තොත් තණ්හාව හට ගන්නවා. ඊළඟට විඳීම නැති කල්ලි තණ්හාව නැති වෙනවා. විඳීම නැති වුණොත් තණ්හාව නැති වෙනවා. ඊළඟට ඕකයන් ස්පර්ශය ඇති කල්හි විඳීම ඇති වේ. ස්පර්ශයේ ඉපදුනොත් තමයි විඳීම උපදින්නේ කියලා. මේ විදිහටම ධර්ම මාර්ගයේම මෙනෙහි කර කර හිටියොත් අපි කියමු කවුරු හරි කෙනෙක් බයිනෝ. එතකොට එයාට මතක් වුණත් මේක ස්පර්ශයෙන් හටගත් විඳීමක් කියලා. එතකොට එයා තුළ ප්‍රඥාව වැඩ කරනවද නැද්ද? වැඩ කරනවානේ. ප්‍රඥාව වැඩ කරනවා. හැබැයි පුරුදු වෙන්නේ නැතුව ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. මේක පුරුදු කරන්නේ නැතුව වෙන්නේ නැහැ. නැවත පුරුදු කරන්න ඕනේ. නැවත පුරුදු කරන්න ඕනේ. දැන් ඔබ හිතන්න ඔබට දැන් පැවිදි වෙච්ච අපිට විවේකයක් තියෙනවා කියමු. ඔබට විවේකී නැහැනේ. ඇයි තමන් කීයක් හරි හොයාගන්න ඕනේ. ගෙවල් දොරවල පස්වල කතා හරි ගස්ස ගන්න ඕනේ. වාත්‍ය පිටියේ සුද්ධ පවිත්‍ර කර ගන්න ඕනේ. ආතුපතු ගා ගන්න ඕනේ. ඇඳුම් කැඩුම් හොද ගන්න ඕනේ. උයන්ඩ පියන්න ඕනේ. මේ ඔක්කොම අතරේ එක එක්කිනා එනවා. එක එක්කිනා ඇවිල්ලා එක්කෝ හොඳ දේවලුත් කතා කරනවා. Tamanට අදාළ නැති දේවලුත් කතා කරනවා. අනුන්ගේ ප්‍රශ්නත් කතා කරනවා. ඔය ඇතරේ ගෙවල් වල ප්‍රශ්න අට ඒ ඔක්කොම මැද්දෙන් නේද මේක පුරුදු කරන්න තියෙන්නේ. එතකොට එහෙම වෙද්දි තමන් බුදුරජාණන් වහන්සේ මේක දේශන ධර්මයේ පුරුදු කර ගැනීම ගන්න උපමාවක් කියනවා. උපමාව තමයි අලුත වදාපු වැස්සි වගේ ඉන්න කියනවා. අලුත වදාපු වැස්සි කොහොමද ඉන්නේ? පැටියා බලාගෙන පැටියට අවධානය යොමු කර ගන්න ඕනේ. තමන් තනකොළ කණ්ඩත් ඕනේ. හොඳට බලන්න අලුත වදාපු වැස්සි තනකොළ කනවා තමයි. නමුත් හොර ඇහි බලන් ඉන්නවා පැටිය දිහා. පැටිය දඟලුත් දුවගෙන ගිහලා තනකොළ කෑම නවත්තලා පැටිය ළඟට යනවා. ගිහලා එතනින් තමයි තනකොළ කන්නේ. ධර්මයේ පුරුදු කරන කෙනා අලුත වදාපු වැස්සි වගේ ඉන්න කියනවා. ඒකේ තේරුම මොකද්ද? තමන්ගේ මේ වැඩපළ කරගෙන අතරේ ධර්මයේ තමයි පැටිය වගේ කිව්වේ. තමන් පුරුදු කරන ධර්මයේ. එතන අලුත වදාපු වැස්සි හැමතිස්සෙම කල්පනාව තියෙන කවුරු ගැනද? පැටිය ගැන. වතුර බිව්වත් තනකොළ කන්න ගියත් හැමතිස්සෙම අර පැටිය ගැන කල්පනාව තියෙනවා. ඒ වගේ ධර්මයේ අල්ලන කෙනා හැමතිස්සෙම ධර්මයේ ගැන කල්පනාව තියාගෙන ජීවත් වෙන්න කිව්වා. ධර්මයේ මෙනෙහි කිරීම ගැන කල්පනාව තියාගෙන අනිත් කටයුතු කරන්න කිව්වා. දැන් බලන්නකො මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උපමා. එතකොට බලන්නකො බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවන්තද කියලා. එතකොට උන්වහන්සේ දන්නේ නැද්ද අපේ නැතිවරිකම්? අපේ අපහසුතා, අපිට තියෙන බැරිකම දන්නවා උන්වහන්සේ. ඒකනේ මේ වගේ උපමාවල් කියන්නේ. අලුත් වදාපු වැස්සි වගේ ඉන්න කිව්වා. එතකොට ඊළඟට ආයමත් කිව්වා අකුසල් වලටම හිත යනවනම් ඒකටත් උන්වහන්සේ උපමාවක් කිව්වා. ඒ තමයි නුවණැති ගොපල්ල වගේ ඉන්න කිව්වා. නුවණැති ගොපල්ලයි නුවණ දුර්වල මෝඩ ගොපල්ලයි දෙන්නේ. අපි ගමු ඒ උපමාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ දෙපැත්තේ කුඹුර මැද්දේ චූටි නියර. මේ නියර මැද්දින් ගවයෙක්ව දක්වගෙන යනවා. එතකොට ගවයාගේ අදහස මොකද්ද? නියර මැද්දින් මාව දක්කන් යනවා මම පාඩුවේ යන්න ඕනේ කියලාද? නෑ. ගවයාගේ අදහස මොකද්ද? ගවයාට නියර කියන කතාවක් නෑ. ගවයාට මොකද්ද? දෙපැත්තේ නිල්ල. නිල් ගොයම දැක්කම මොකද්ද ගවයාගේ ඔළුවේ තියෙන්නේ? කණ්ඩමයි.
මේ වගේ කියනවා මේ කාමයටම නැඹුරු වෙච්ච අකුසලේම පුරුදු කරපු සිත නැවත නැවත යන්නේ අකුසලයටමයි කියනවා. නැවත නැවත අකුසලට. එතකොට නැවත නැවත අකුසලට යනකොට අර ගොපල්ලාගේ අර ගවයන් රකින්නාගේ සුළු ප්‍රමාදින් මොකද වෙන්නේ? අර ගොයමට හොම්බ දානවද නැද්ද? දාලා ගොයම කනවා. බැරි වෙලාවත් ගොයම කෑවොත් අර ගවයාට වඩා දඬුවම විඳින්න වෙන්නේ කාටද? ගොපල්ලාටයි. ඒතකොට ගවයා හැමතිස්සෙම කල්පනාවෙන් ඉඳලා කරන්න දෙයක් නැහැ. මේක හොම්බ දානවම නම් ඒකට මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා කෙවිත අරගෙන හොඳට රිදෙන්න තලන්න කිව්වා. ගවයාට. හොඳට රිදෙන්න කෙවිතෙන් තැළුවාම මොකද වෙන්නේ? අන්න සිහිය උපදිනවා ගවයාට. ඊරස ගවයාට හොම්බ දාන්න හිතුණත් මතක් වෙනවා මොකද්ද? ආර කෙවිටි පහර. මතක් වෙලා ඒ ගවයා අර පිටිපස්සෙන් කෙවිතක් අරන් ඉන්නවා කියලා දකිනවා. අපට තියෙන කෙවිත තමයි සතර අපාය භය. මේ සතර අපාය භය මෙනෙහි කර කර තමයි අපිට මේ අකුසලෙන් හිත මුදවා ගන්න තියෙන්නේ. සතර අපාය භය මෙනෙහි කරන්නේ නැත්තම් අකුසලේ ලස්සනට අකුසලේ හිත පිටවාගෙන යනවා. කිසි බයක් හටගන්නේ. ඒ සතර අපාය භය මෙනෙහි කිරීම තුළ තමයි යාට පවට ලැජ්ජා බය හටගන්නේ. ලැජ්ජා බය නැතුව ගිය ගමන් මොකුත් කරගන්න බෑ. ඉවරනේ ඔක්කොම මාර්ගය. ඒ දැන් අපිට මාර්ගයක් විවෘත වෙන්න අපිට තියෙන්න ඕනේ යම්කිසි වැදගත්කමක්. ලැජ්ජා බය. මොකේද මේ අකුසල් කරන්න ලැජ්ජා බය? අකුසලයට ලැජ්ජා බය නැත්තම් අකුසලයට ලැජ්ජා බය නැතුණාට පස්සේ යාට කරන්න බැරි පාපයක් තියනවද? නෑනේ. ඒ අයි සතර අපාය මෙනෙහි කරන්නේ. සතර අපායට බය වෙලා සතර අපායේ බය මෙනෙහි කරලා ඒකින් හොද්දට නුවණින් මෙනෙහි කර කර තමන්ගේ හිතට තමන් පහර දෙන්න ඕනේ. නුවණින් මෙනෙහි කර කර පහර දෙන්න ඕනේ. ආන් එතකොට සීය උපදව ගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම කරගෙන තමයි ධර්ම මාර්ගය පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. නැත්තම් අපි ස්වභාවයෙන්ම කුලෑටි. ස්වභාවයෙන්ම කියන්නේ කුසල් මුල් දුර්වල හැමෝම වගේ ස්වභාවයෙන්ම කුලෑටි. ස්වභාවයෙන්ම නෝන්ජල්. ස්වභාවයෙන්ම හීන වීරින් යුක්තයි. ස්වභාවයෙන්ම හිත කඩාගෙන වැටෙනවා. ස්වභාවයෙන්ම ලාමකයි. කුසල් මුල් මනමින් මෝරපු අය තමයි හීන වීරින් යුක්ත නැත්තේ. උපන්න වීරින් යුක්ත වෙන්නේ. ලාමක නැත්තේ. ඉවසීමෙන් යුක්ත වෙන්නේ. ඒ නිසා අපිත් ඒ වගේ අර ඉවසීමෙන් යුක්ත වෙන ගතිගුණ පුරුදු කරමින් මේ මාර්ගේ දියුණු කරන්න ඕනේ. ඊළඟට අපි කොහොමද මෙනෙහි කරන්නේ? සලායතන ඉස්සල තණ්හාව ගැන මෙනෙහි කළා. ඊට පස්සේ වේදනාව ගැන මෙනෙහි කළා. ඊට පස්සේ ස්පර්ශය නිසායි ඉමස්මින් සති ඉදං හෝති. ස්පර්ශය ඇති කල්ලි විදීම ඇත. ස්පර්ශය ඉපදීමෙන් විදීම උපදී. ස්පර්ශය නැති කල්ලි විදීම නැත. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විදීම නිරුද්ධ වේ. ඊළඟට ආයතන හය ඇති කල්ලි ස්පර්ශය ඇත. ආයතන ඉපදීමෙන් ස්පර්ශය උපදී. ආයතනය නැති කල්ලි ස්පර්ශය නැත. ආයතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ඊළඟට නාම රූප ඇති කල්ලි ආයතන හය ඇත. නාම රූප ඉපදීමෙන් ආයතනය උපදී. නාම රූප නැති කල්ලි ආයතනය නැත. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වේ. ඊළඟට විඥානය ඇති කල්ලි නාම රූප ඇත. විඥානය ඉපදීමෙන් නාම රූප උපදී. විඥානයේ නැති කල්ලි නාම රූප නැත. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. ඊළඟට
සංස්කාර ඇතිකල්ලි විඥානය ඇත. සංස්කාරය නැතිකල්ලි සංස්කාර ඇතිකල්ලි විඥානය ඇත. සංස්කාර උපදීමෙන් විඥානය උපදී. සංස්කාර නැතිකල්ලි විඥානය නැත. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වේ. ඊළඟට අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර ඇත. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නැතිකල්ලි සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර. මෙසේ ඊට පස්සේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙසේ අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර නිසා විඥානය හටගනී. විඥානය නිසා නාම රූප හටගනී. නාම රූප නිසා සලආයතන හටගනී. සලආයතන නිසා ස්පර්ශය හටගනී. ස්පර්ශ නිසා විඳීම හටගනී. විඳීම නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා උපාදාන හටගනී. උපාදාන නිසා භවය හටගනී. භවය නිසා ඉපදෙයි. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපුම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල හටගනී. මෙසේ මේ දුක්ඛ ස්කන්ධයාගේ හට ගැනීම වේ. ඒ අවිද්‍යාවම ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වේ. විඥාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලීම් සියල්ල නිරුද්ධ වේ. මෙසේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයේම නිරෝධය වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට ඕක මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන්න කියනවා ඕක. මෙසේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයගේම නිරුද්ධ වෙයි. මේ දුක නිරුද්ධ වීම ගැන මෙනෙහි කරන්න කියනවා. දුක හටගෙන ඉල්ල ගැන විතර නෙවෙයි. දැන් අපි දැන් මේක මෙනෙහි කරන දැන් සාමාන්‍යයෙන් අපි වන්දනාවකට පාවිච්චි කරනවා නේද? බුදුන් වන්දිද්දී සාමාන්‍යයෙන් අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා අපි වඳිනවා. හැබැයි මේක අපි බුදුන් වඳින්න මේක වන්දනා කරන්න තියෙන එකක් නෙමෙයි. මේක තියෙන්නේ මෙනෙහි කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ ගෙදරදී හරි වැඩපලක් කරද්දී හරි මේ විදිහට මෙනෙහි කරන්න කල්පනා කළොත් ඔබ උත්සාහ කළොත් ඒකෙන් කාගේ ප්‍රඥාවද වැඩින්නේ? තමන්ගේ ප්‍රඥාව වැඩින්නේ. තමන්ගේ ප්‍රඥාව වැඩින්නේ. එකපාරට දැන් මං එකපාරක් මෙනෙහි කළා දැන් හරි මෙනෙහි කළා කියලා අතෑරීමක් නෙමෙයි. ඒක නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මොකද හේතුව නැවත නැවත මෙනෙහි කරන්නේ නැතුව අපිට වැටහෙන්නේ නැහැ. ධර්මයේ වුණත් බලන්න ඕනේ. ධර්මයේ වුණත් ඔන්න එක දහම් පොතක් කියවනවා අපි. ඒ කියවලා ආයෙත් කියවද්දි කලින් කිව්වට වඩා පැහැදිලි වෙනවා. ආයෙත් කිව්වද්දි කලින් කිව්වටත් වඩා පැහැදිලි වෙනවා. ඒ වගේ ධර්මයේ නැවත නැවත මෙනෙහි කරද්දී නැවත නැවත මෙනෙහි කරද්දී ඒ මෙනෙහි කරන කාරණේ පැහැදිලි වෙනවා. මෙනෙහි කරන කාරණේ පැහැදිලි වෙන්න අපේ හිත කුසලයේ පිහිටන එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කුසලයේ මුල් මෝරන්න ගන්නවා. කුසල් මුල් මෝරන්න ගන්නවා. දැන් කුසල් මුල් මෝරපු නැති එකේ ප්‍රශ්නයකට අපි මොන දිලා තියෙන්නේ? එතකොට කුසල් මුල් මෝරන්න ගත්තාම අපි සමහරට මේ ජීවිතයේදී හොඳ බලවන්ත උත්සාහයක් ගත්තොත් අවංක උත්සාහයක් ගත්තොත් එතකොට සමහරට අපි කිමු ඔබ ගිහින් උපදිනවා දෙවියන් අතර අපි කිමු ඔබ තවතිසා එහෙම නැත්නම් තුසිත ගිහලා උපන්නා කියමු.
එතකොට ඉපදිච්ච ගමන් ඔබ උපදින්නේ මෝඩ පහේ දෙවියෙක් හැටියටද ප්‍රඥා සම්පන්න දෙවියෙක් හැටියටද? ප්‍රඥා සම්පන්න බව කියන්නේ මොකක්ද එතනදී? යමක් තේරුම් ගන්න තියෙන හැකියාව. ඒ යමක් තේරුම් ගන්න තියෙන හැකියාවත් එක්ක ඔබට මේ දිව්‍ය සැපට මුලා වෙන එක නැතු යනවා. දැන් සාමාන්‍යයෙන් හොඳ මිනිස්සු දැන් අපි ගත්තොත් ගොඩක් අය ධනෙට ආසයි නේ. ධනෙට ආසයි. මේ ලෝකේ ධනවත්ම පුද්ගලයෙක් තමයි Facebook කියන එක නිර්මාණය කරපු තරුණයා. තරුණ මහත්තයෙක් ඇමරිකන් කාරයෙක් තමයි ওই කම්පියුටර් වල තියෙන Facebook කියන එක නිර්මාණය කළේ. ඒ මිනිසයා මිට අවුරුදු දෙකකට කලින් විවාහ වුණා. විවාහ වෙලා මේ අවුරුද්දේ ඒ Facebook නිර්මාතෘ ඒ මහත්තයාට දුවෙක් ලැබුණා. දුවගේ අවුරුද්දේ උපන්දිනේට යා මොකද කළේ? තමන්ගේ ධනෙන් 90%ක් අයින් කළා. මොකටද අයින් කළේ? දීම පිණිස. වෙන කෙනෙක් නම් කරන්නේ උපන්දිනේ දවසට තමන්ගේ දූසිඟිච්චිට එක්ක දූපතක් ගන්නවා ඒ සල්ලි වලින්. එක්ක ආවරණ හදනවා. ඒ මොනවා හරි එකක් කරන්නේ. දැන් මෙහාට මොකක් අයින් කරපු ධනේ ප්‍රමාණය ඩොලර් බිලියන 45ක්. බිලියන කියන්නේ කෝටි 100ක්. කෝටි 140 ලංකාව සල්ලි වලින් අපිට ගණන් කරන්නත් බෑ. දානය ගැන අහපු නැති, ධර්මය ගැන අහපු නැති, ධර්මයක් ගැන උගන්වපු නැති, ඉගෙනගත්තු නැති කෙනෙක් දානමය සිතවිල්ල පහළ වෙලා තමන්ගේ සමස්ත ධනයෙන් පොඩි ප්‍රමාණයක් තමන් තියාගෙන සියල්ල දන් දීම පිණිස අතෑරියා. මේ නන්නාඳුන් රටවල මිනිස්සු. එතකොට බලන්න කොහොමද කියලා. එතකොට ඒ බණහලා නෙමෙයි. බණහලා නෙමෙයි, බණ පුරුදු කළා නෙමෙයි. දීමගෙන අහලා නෙමෙයි. ඒකයි. එතකොට ඒ ත්‍යාගයේ හැබැයි එකක්. මං හිතන්නේ දීපු නිසා වෙන්න එයාට ලැබුණෙත්. එයා තමයි Facebook කියන එක යාම හොයාගෙන යාම නිර්මාණය කළා. තමයි දැන් එයාට ඒ ධනෙ උපද්දවා ගත්තේ. උපද්දවපු ගණයෙන් සුළු ප්‍රමාණයක් තමන්ගේ වේදමට තියාගෙන අතෑරියා. දීම පිණිස. එහෙම කරන්න පුළුවන් මේ ලෝකේ සසරේ පුරුදු කරපු අලෝභ කුසල් මුල බලවත් නම් විතරයි. අලෝභ කුසල් මුල බලවත් නැත්තම් එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. දානයක් දෙන්න ගියත් වරුවක් කියෝ ඉඳලා තමයි දෙන්නේ සමහරු. දී ගන්න බෑ. මට මතකයි ඔය සුනාමිය හැදිච්ච කාලේ සුනාමිය තිබුණානේ මේ රටේ. සුනාමි වෙලාවේ මිනිස්සු හිඟමනට වැටුනේ මේ පෑ දෙකෙන්. සමහරුන්ගේ ඇඳිවත විතරයි. ඊට පස්සේ ඉතින් අපිත් දැනුම් දුන්නා මේ පුළුවන් අය අපිට මේ එවන්න කියලා ඇඳුම් බෙදන්න යන්න. ගෙවල් වල පාවිච්චි කරපු විසි කරපු ඇඳුම් එව්වා. ඒ ඔක්කොම මම එකක්ව බෙදුවේ මම පිච්චුවා. ඇයි මම ආරු වැඩිච්චලට මිනිස්සුෙකුට වබෙදන්න පුළුවන් ඒ? ඇයි හේතුව? අලුත් ඇඳුමක් දෙන්න අලෝභ සිත පහළ වෙන්නේ. ලෝභකම. එතකොට මට මතකයි ඔය ගල්කිස්සේ හරි පැත්තකින් තරුණ මහත්තයෙක් වාහනයකින් අපි ඇඳුම් බෙදනවා කියලා ආරංචි වෙලා වාහනයක් අරගෙන ආවා. වාහනේ පුරවල අලුත්ම ෂර්ට්, ඒ කියන්නේ මේ පැකින් පිටින් කඩපු නැති අලුත්ම ෂර්ට්, අලුත්ම කලිසම්, අලුත්ම සරන්. වෑන් එකක් පුරවල ගෙනල්ලා අපිට බාලා ගියා මේ ලොරියක් පුරවල ගෙනල්ලා බාලා ගියා මේවා බෙදන්න කියලා. එතකොට බලන්න අර දාන චේතනාව තියෙන එක්කෙනා හොඳ දෙයක් දෙන එකත් අර දාන ඒ කියන්නේ අර අලෝභයේ තියෙන එක්කෙනා දෙනවා. ලෝභ සහිත එක ලෝභය බලවත් එක්කෙනාට එහෙම අතහැරගන්න බෑ. පොඩ්ඩක් අතහැරියත් වරුවක් කියවනවා. පොඩි දෙයක් අතහැරලා ආ ලෝභ පුද්ගලයා මොකද කරන්නේ? වරුවක් කියවනයි වරුවක් එක කියවන්නේ. ඒකෙනුත් ප්‍රශංසාවක් ගන්නයි. ලෝභය අතහැරලා වරුවක් කියවනවා. ඒ වගේ අර එක ටීචර් කෙනෙක් හිටියා. ඒ ටීචර් දාන දෙනකොට දාන දීමේදී පිරිසක් එකතු කරගන්නවා. කවුරුවත් කැමති නෑ යන්න. ඒ ටීචර්ත් එක්ක දානෙට.
ඉතින් අර කොටසක් හිටියා ඉතින් අර ටීචර්ගේ ගෝලියෝ. ඉතින් මූණ දෙන්න බැරි කමට ඉතින් අඬ ගැහුවම යනවා. දානි උයනකට කියනවා හා පොල් වැඩි. එතකොට පොල් දාන දෙන්නේ නැහැ. හා කිරි වැඩි කිරි දාන්න එපා ස්වාමීන් වහන්සේලාට කියනවා. කිරි දෙන්නෙත් නැහැ. මිරිස් දාන්න නෑ. මිරිස් දාන්න එපා කියනවා. බඩ දෙවිල්ල ගන්නේ කියනවා. මිරිසුත් නැහැ. ඊට පස්සේ ටෙම්පරාදු තෙල් දාන්න එපා කියනවා. කොලෙස්ටරෝල් කියනවා. තෙලුත් නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ලෙඩ වෙනවනේ. ඒ නිසා දාන්න දෙන මොනවද? වැටකොළුයි ඔය පොලොස් ගෙඩියක් හොයා ගන්නවා. කොහිලයි. ඉතින් මොනවා හරි තවත් මොනවා හරි හදාගෙන ඊට පස්සේ වරුවක් කියවනවා. මොකද්ද මේ? ලෝභේ. දීම නෙමෙයි. මොකද්ද? ලෝභය. දීම කියන්නේ එහෙම එකක් නෙමෙයි. දීම කියන්නේ හරි මං කියුවේ දැන් අර මිනිස්සු අතෑරපු තාලේ කවුරුත් කියලා නෙමෙයි. හිතුණා මේ දුව වෙනුවෙන් අපි මේක අතාරිමු. ඉන්දියාවේ එක සල්ලිකාරයෙක් හිටියා. එයාගේ නෝනගේ උපන්දිනය ආවා. එයාට ලොකු උපන්දිනේට ලොකු ප්ලේන් එකක් අරන් දුන්නා. 30 කෝටියක් ඉන්න වේලක් කන්න නැතුව බඩගින්නේ. දීමට හිත යන්නේ නැහැ. පෙර ආත්ම දීප එකක් විතර කන්න බව කරනවා. 30 කෝටියක් ඉන්න බඩගින්නේ. නෝනට ගෙනත් දුන්න උපන්දිනේට ලොකු ප්ලේන් එකක්. අර බෝයින් වර්ගයේ ප්ලේන් එකක් ගෙනත් දුන්නා. බලන්න වෙනස. අර ඇමරිකන් කාර්යය අතෑරියා. දුවගේ උපන්දිනේ කියලා දෙන්නම එකතු වෙලා නෝනයි මහත්තයයි දීම අතෑරියා. දීම පිණිස කියලා අතෑරියා. ඩොලර් බිලියන 45. හිතා ගන්න පුළුවන් ගානක්ද? ඒ නිසා මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්න අපි පටන් ගත්තොත් වටහා ගැනීම හැකියාව ඇති වෙනවා. වටහා ගැනීම හැකියාව ඇති වෙනවාමයි. දැන් වටහා ගැනීම කියන එක හොඳට පුරුදු කරපු අය තමයි බුද්ධ කාලෙම සුළු කරුණකින් ඒගොල්ලෝ ජීවිතේ තේරුම් ගන්න පෙළඹුණේ. බුදුරජාන් වහන්සේගේ කාලේ ගිහි පිරිස මොනතරම් හිටියද සමහර විට ඒකයි දැන් ඔන්න ගමක අපි ගමු ඔන්න 7000 පිටිසර ගමක මිනිස්සු ටිකක් දර කඩාගෙන ඔන්න ගෙදර එනවා. ඔන්න චාරිකාව වඩින ස්වාමීන් වහන්සේලාම ඉන්නවා. දකින්නවා. දානි පොඩ්ඩක් පූජා කරනවා. උන්වහන්සේලා එහෙනම් වාඩි වෙන්න බන් ටිකක් කියන්න කියලා කියනවා. එහෙනම් ඔය අම්බලා මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි. ඔක පුරුදු කරන්න. මොකද අපිත් පුරුදු කරන්නේ ඕක තමයි. කියලා ওই විදිහට විදර්ශනාවක් කියා දුන්නා කියමු. දැන් සංසාරයේ පුරුදු කරපු ධර්මයක් තිබුණා නම් එයාගේ අමෝහයේ නැමැති කුසල මූලය බලවත්ද නැද්ද? අමෝහයේ නැමැති කුසල මූලයේ බලවත් නම් ආර්යා පුරුදු කරද්දි මේ විදර්ශනාව වැටහෙන්න පටන් ගන්න නැද්ද? වැටහෙන්න පටන් ගන්නවා. හැබැයි පුරුදු කරලා තිබ්බොත් විතරයි. පුරුදු කළා නැත්තම් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ පොඩ්ඩක් පාඩම් කරලා සෑහීමකටපත් වීම නෙමෙයි. ධර්මයේ ඉගෙනගෙන පත්තර බලනවා වගේ, නවකතා බලනවා වගේ, කෙටි කතා කියවනවා වගේ මේක හැම කරන්න බෑ. මේක නැවත නැවත බණ පොත නැවත නැවත කියවන්න ඕනේ. නැවත නැවත කියවන්න සමහරට වීරිය එන්නේ නැහැ. නැවත නැවත කියවන්න වීරිය එන්නේ නැහැ. පුරුදු වෙලා නැහැ නේම රටාවක්. එතකොට අපි මොකද කරන්න ඕනේ? කෙවිතෙන් ගහන්න ඕනේ. මොකද්ද ගහන්න කෙවිත? සතර අපාය බය මෙනෙහි කරන්න ඕනේ. උඹට සතර අපාය බය මිදෙන්න බෑ මේ ධර්මයේ නැතුව. කියලා නැවත නැවත කියන්න ඕනේ හිතට. ඔන්න එතකොට තමයි ආයෙත් අසතුටින් පොත ගන්නවා අතට. ආයෙත් වීරියෙන් කියවනවා. එහෙම හරි වීරිය කර කර තමයි හිත සතුටු වෙලා තියෙන්නේ ලාමක දෙයටනේ අපේ හිත. ලාමක දේවල් බලන්න, ලාමක දේවල් අහන්න, ලාමක වින්දනයේට පුරුදු වෙච්ච සිතක්. දැන් ඔබම හිතන්න බලන්න මේ සිත අපි පුරුදු කරලා තියෙන්නේ බොහෝ කල කුසලයටද අකුසලයටද? අකුසලයට පුරුදු කරපු සිතක් තියෙනවා. අකුසලයට පුරුදු කරපු කටක් තියෙනවා. අකුසලයට පුරුදු කරපු කයක් තියෙනවා. එතකොට හැමතිස්සෙම අකුසලයට නම් පුරුදු කරලා තියෙන්නේ පහසුවටපත් වෙන්න මොකද්ද? අකුසලේ. වීරියෙන් කර යුත්තේ මොකද්ද? කුසලේ.
ඉතින් ඒ නිසා මේ කුසලයේ වැඩිවීමට අනිවාර්යයෙන්ම උත්සාහයක් ගන්න ඕනි. ඒ උත්සාහයට මම ඔබට හොඳ කාරණයක් කියන්නම්. සතර අපායේ බය නිතර මෙනෙහි කළොත් එයා හිතෙන් අසරණ භාවයට පත් වෙනවද නැද්ද? අසරණ භාවයට පත් වෙනවා. අන්න යාට සරණ ඕනි. එයා සරණ ඕනි යාට. එයි තමන් මහා අසරණ භාවයකින් ඉන්නේ කියලා තමන්ගේ ස්වභාවය ගැන තමන් දැනගන්නවා. තමන්ගේ ස්වභාවය තමන් දැනගත් ගමන් සරණක් ඕනි. අන්න භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඒතර දන්න මට වෙන සරණක් නැහැ. මට බුදුරජාණන් වහන්සේ තමයි සරණ. මට ධර්මයේ තමයි සරණ. ශ්‍රාවක සංඝයා තමයි. තමන් පාරට බහැලා යනවා පාරේ. දැන් තමන්ට පාරේ යද්දී මේ කෙලවර නැතු වාහන එහෙ දුවනවා මෙහෙ දුවනවා මිනිස්සු එහෙම යනවා. අපිට රැකවරණයක් තියනවද? නෑනේ. අයි පාරේ යන මිනිස්සු කවදාවත් මැරිලා නැද්ද හැප්පිලා? මැරිලා තියෙනවා. මේ ආ කියන්නේ මම දැක මේ අර ලොරියක් කඩාගෙන ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකේ හිටපු උපාසක අම්ම කෙනෙක් යට කරන් ගිහිල්ලා. එයාම බස් ස්ටෑන්ඩ් එකේ හිටියේ බස් එකේ නිකන්. අසරණයි නේද කොට. මේ පාරේ හිටගෙන හිටිය මිනිස්සයා යට කරන් ගියානේ. ඉතින් පාරේ යන මිනිස්සයාට මේ අනුතර නැද්ද? තියෙනවනේ. කනබන මිනිස්සයාට අනුතර නැද්ද? මේ මැසි මදුරුව හරියට මදුරුව කණෙක් කෙනට අනුතර නැද්ද? අනුතර තියෙනවා. සොර සතුරු හරියට අනුතර නැද්ද? අනුතර තියෙනවනේ. එතකොට මේ සතර අපාය අනුතර වෙහින් උපන්න ජීවිතයට අනුතර වෙහින් මේ අනුතර ගොඩාක් මැද්දේ අපට සරණ බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්ම රත්නය සරණ යෑම, ශ්‍රාවක සංඝ රත්නය සරණ යෑම. මේ විදිහට සරණේ මනාකොට පිහිටාගෙන නැත්තම් අපිට සරණ අමතක වෙනවා. සරණ මනාකොට පිහිටාගෙන ඉන්න ඕනේ. සරණ මනාකොට පිහිටගෙන පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරන්න ඕනේ. එතකොට පටිච්චසමුප්පාද ධර්ම මෙනෙහි කිරීමේදී අපහසුතාවක් තියෙන්න පුළුවන්. මම නෑ කියන්නේ. එතකොට ඒ කියන්නේ කෙනෙකුට එක දිගට මේක මෙනෙහි කරගන්න බැරි වෙන්න පුළුවන්. මෙනෙහි කරගන්න බැරි වුණොත් වචනෙන් මෙනෙහි කරන්න. අවිද්‍යාව ඉපදීමේ ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ඉපදීම හටගන්නේ භව නිසා කියලා වචනෙන් මෙනෙහි කර යන්නේ. එතකොට ටික ටික උත්සාහ කරද්දි තමයි හිටින්නේ. පිටට හිතට එන්න පටන් ගන්න. ඒ වගේ වචනෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න සජ්ජායනා කරනවා කියලා ඒකට කියන්නේ. සජ්ජායනා කරන්න පුරුදු වෙන්න වචනෙන්. එතකොට වචනෙනුත් මෙනෙහි කරගන්න පුළුවන් වුණාම වචනෙන් මෙනෙහි කරගන්න බැරි නම් කලකිරෙන්න. මොකද කලකිරෙන්න? තමන්ගේ හිතෙන් අහන්න ඔබ ධර්මයේ ඉගෙන ගන්න. ඔබට හිතෙන් මෙනෙහි කරගන්නත් බෑ. නුඹට වචනෙන් මෙනෙහි කරගන්නත් බෑ. බලාපන් නුඹ කොච්චර අසරණද? නුඹ කොච්චර දුර්වලද? නුඹ මේ දුර්වල චිත්තයෙන් නුඹට පුළුවන් ද කුසල් උපද්දවන්න කියලා තා දුරටත් කලකිරෙන්න සසර ගැනම. ආන් මේ විදිහට ඔබ වැඩ කරගත්තොත් ඔබට ටික ටික අමාරුවෙන් හරි මේ ධර්මයේ පුරුදු කරගන්න අවස්ථාව ලැබෙනවා. මොකද අපිට පේනවා අපි පොඩ්ඩක් නිස්සද්ද වෙච්ච ගමන් ධර්ම මෙනෙහි කිරීම ඔබට අමතක වෙනවා. අමතක කළා මොකද්ද කරන්නේ? ඊළඟ එක්කෙනාම කතාවට ඇද ගන්නවා. ඇදගෙන ආයේ මොනවා හරි හිතේ ඇති වෙන දේවල් කියවන්න ගන්නවා. ඉතින් ඔහොම රටාවකට පුරුදු වෙච්ච අපිට මේ ධර්මයේ පුරුදු කරනවා කියන්නේ කැපවීමෙන්, වීරියෙන්, මහන්සියෙන් කරගත යුතු එකක්. ඒ නිසා අපට මේ දැන් අපි මෙතෙක් කල දිගටම ඔබට කියා දුන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද ධර්මය. පටිච්චසමුප්පාද ධර්මයේ හට ගන්න හැටි කියා දුන්නා. නිරුද්ධ වෙන හැටි කියා දුන්නා. එක එක ප්‍රත්‍යක් වෙන්වෙන් වශයෙන් බලන හැටි කියා දුන්නා. ඊළඟට මේ ඔක්කොටම උපකාරික පටිච්චසමුපාදයෙන් මිදෙන්න නම් මේ හේතුඵල ධර්මතාවයෙන් නිදහස් වෙන්න නම් මේක එකම දේ තමයි අපිට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දුන්නා. ඉතින් මේ මාර්ගයේ යන්න අපිට බාධා පිණිස තියෙන්න පුළුවන් අපේම සංසාරගත කර්ම. අපේම දුර්වලතා. අමනුෂ්‍යයන්ගෙන් වෙන බාධා. මාර බලය. මේ සියල්ලෙන් නොඑක ආකාරයට බාධා තියෙන්න පුළුවන්. ඉතින් බාධා මැද්දෙන් තමයි පින් කර
ඒකයි අපි මේ චෛත්‍ය වැඳගෙන, විහෙර වැඳගෙන, බුදුන් වැඳගෙන, මල් පූජා කරගෙන හිමින් හිමින් අහිංසකව අරන් යන්න තියෙන. මේක අහංකාරකමකින් ගෙනියන්න බෑ. එයි මේ හේතු ප්‍රත්‍යයන් අනාත්මයිනේ. තමාගේ වශයෙන් පවතින්නේ නැහැ. ඒ නිසා ඒ බඳු ආකාරයෙන් යන ගමනේ අපිට මේ ධර්මයේම මෙනෙහි කරගන්න වාසනාව ලැබේවා.